අපේ මාතෘකාව උනේ සප්ත බොජ්ජංග තුලින් අමරණීයත්වය කරා. එහෙමනම් අමරණීය වෙන්න නම් අපි උතුම් ශ්‍රී සද්ධර්මයේ මුලින්ම අහලා අවබෝධ කරගන්න ඕන. කුමක්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. දැන් මම මූලික දේශනාව එසේ කළේ ඇයි? යම් කිසි කෙනෙක් අද දවසේදී මේ ස්ථානයේදී හෝ මේ තාක්ෂණයේ ඔස්සේ හෝ මේ ධර්මයේ හද්දී මූලික චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැත්තම් අඩුම තරමේ චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලාවත් දන්නේ නැත්නම් උකට බොජ්ජංග කුමක්ද කියලා කොහොමදවත් තේරෙන්නේ. ඒ නිසා මූලික අවබෝධය ඇති කරගත යුතු නිසායි මේ කාමයේ පිළිබඳ නැවතත් එසෙහි කැඳවීම කළේ. කාමයේ දුක වශයෙන් දකින්න කියන උතුම් දුක්ඛාර සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙමනම් බොජ්ජංග කියන්නේ මොනවද? බොජ්ජංග කේනට්ටේන බොජ්ජංගා බෝධාය සංවත්තති බොජ්ජංගා බොජ්ජಂತಿ අනුබුජ්ජಂತಿ පටිබුජ්ජಂತಿ සම්බුජ්ජಂತಿ බොජ්ජංගා. අන බුදු පියාණන් වහන්සේ පෙන්නනවා බොජ්ජංග කියන්නේ මොනවද? අවබෝධයේ අංග. අවබෝධයේ පිණිස පවතින අංග. යමක් අවබෝධ කර ගැනීම. යම් න්‍යායකට අනුව අවබෝධ කර ගැනීම. නැවත නැවතත් පරේක්ෂණාත්මකව ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීම. අවබෝධය පූර්ණ කර ගැනීම යන අර්ථයන්ගෙන් බොජ්ජංග යන නාමය පනවනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි මේ ධර්මය කෙනෙක් අසා අවබෝධ කළ පමණින් චතුරාර්ය සත්‍ය මූලික සත්‍ය ඥාන අවබෝධ වූ පමණින් කෙනෙක්ට යථාබෝධය පූර්ණ වෙන්නේ නැහැ. ඒ ඵලයටයි කියන්නේ සෝවාන් කියලා. ඒ தත්ත්වයට ආවා කියලා කෙනෙක් එකපාරටම මේ සංසාරයේ යථාර්ථය මුළුමනින්ම දකින බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. එතනින් එහාට තියෙනවා තවදුරටත් තමන්ගේ අවබෝධය පූර්ණ කර ගැනීම. මෙන්න මේ අවබෝධය පූර්ණ කර ගැනීමේ ක්‍රියාවලිය තමයි මේ සප්තබොජ්ජංග කියලා පෙන්නන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ධර්ම 37ක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. එයින් මේ බොජ්ජංගත් මේ 37ට අයිති. බොජ්ජංග පිළිබඳව දේශනා කරපු වෙනම සංයුක්තයක් තියෙනවා. සංයුක්ත නිකාය බොජ්ජංග සංයුක්තය. ඊට අමතරව අනිකුත් සියලුම දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුක්ත නිකාය, උද්දක නිකාය ආදී අනිකුත් නිකායවලත් අනිකුත් ත්‍රිපිටකයේ අනිකුත් පොත්පත්වලත් බොජ්ජංගය පිළිබඳ බොජ්ජංග ධර්ම පිළිබඳව විස්තරාත්මක විස්තරයන් විග්‍රහයන් ඇතුළත් වෙනවා. ඊට අමතරව පටිසම්භිදා මාර්ගපකරණයේ බොජ්ජංග ගැන ඇතුළත් වෙනවා. දැන් මේ හැම දෙයක්ම මේ ගවේෂණය කරන කෙනෙක් නම් ධර්මය අතුලාන්තයට කිමිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ ධර්ම ගවේෂණය සිද්ධ කරන්න ඕන. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල බොජ්ජංග හඳුන්වා තියෙන ආකාරය තවදුරටත් ගැඹුරින් දකින්න ඕන. මම මේ දේශනාවේදී මතු කරන්නේ මේ ලැබෙන කාලයට සහ මේ ඉන්න පිරිසට ගැලපෙන ආකාරයේ ධර්මයක් විතරයි. එතකොට පින්වතුනි මෙන්න මේ බොජ්ජංග යනු කුමක්ද? ඒ බමුණ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බොජ්ජංග කියන්නේ කුමක්ද? උන්වහන්සේ දෙන උත්තරයක් බෝධාය සංවත්තති බොජ්ජංග අවබෝධී පිණිස පවතින යමක් ඇද්ද ඒ බොජ්ජංගයි. එතකොට තමයි උන්වහන්සේ පෙන්නන්නේ බුද්ධාන්ති අවබෝධ වීම, අනුබුද්ධාන්ති න්‍යායන්ට අනුකූලව අවබෝධ කර ගැනීම, පටිබුද්ධාන්ති නැවත නැවත ගවේෂණය කිරීමෙන් අවබෝධ කර ගැනීම, සම්බුද්ධාන්ති අවබෝධයෙන් පූර්ණත්වයට පත් කර ගැනීම, පූර්ණ අවබෝධයකට පැමිණීම. යනාදි වශයෙන් ඒ සියලුම අංගයන්ට හේතු වන යම් අවබෝධයේ ඥානයේ අංගයක් ඇද්ද ඊට බොජ්ජංගයයි පවසනවා කියලා අසිරමත් බුදු පියාණන් වහන්සේ අර්ථකථනය කරනවා. එහෙමනම් ඊට පස්සේ අහනවා බොජ්ජංග කීයක් තියෙනවද? අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සත්‍තිමේ භික්කවේ බොජ්ජංග මොනවද මේ බොජ්ජංග හතක් තියෙනවා මහණ. සති සම්බොජ්ජංග, ධම්මවිචය සම්බොජ්ජංග, විරිය බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සති සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග යන ආදි වශයෙන් බොජ්ජංග ධර්ම හතක්. දැන් අපි එකින් එකට මේ ගැන කෙටියෙන් නමුත් විග්‍රහ කරන හොඳින් අහගෙන ඉන්න තං සුණාත සාදුකම් මනසිකරොත. ඒ වගේම තමයි මේ බොජ්ජංග වැඩෙන හැටිත් දැන් කියනවා. වඩන හැටිත් කියනවා. ඒ වගේම තමයි මේ බොජ්ජංග තුලින් ලෝකෝත්තර දෙයන් වැඩෙන හැටිත් පෙන්වලා දෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහාන ලෝකෝත්තර දෙයන් වැඩිම යනු මේ බොජ්ජංග වැඩිමයි කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වන භාවනාව යනු මේ බොජ්ජංග වැඩිමයි. සබ්බාසව සූත්‍රයේ 7 වෙනි අංගය භාවනාමය පහතබ්බා කියන කොටස යටතේ අන්න විස්තර වෙනවා බොජ්ජංග වැඩිම මේ සප්ත බොජ්ජංග වැඩිම තමයි භාවනාව කියලා. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන භාවනාව. එහෙම නැතු වෙන භාවනාවක් පෙන්වලා දෙන්නේ නැහැ.
ඕක තමයි භාවනාව. එහෙමනම් මේ භාවනාව ඇතුලේ අංග 7ක් තියෙනවා. මොකද්ද මේ භාවනාව කියන්නේ? යම්කිසි භාවිතමය ලක්ෂණයකටයි මේ භාවනාව කියන්නේ. බුදු පියාණන් වහන්සේ භාවේ තබ්බන්ති අනාදි වශයෙන් භාවේ තබ්බන්ති අනාදි වශයෙන් පනවන්නේ මේ භාවනාවයි. ඒ කියන්නේ අපි යමක් තේරුම් අරන් අවබෝධ කරගෙන ඔන්න ඔහෙ ඉන්නවා. දැන් උදාහරණයක් මිනිහෙක් ලර්නර්ස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා වාහනයක් පදවන්න. වාහනේ පදවන්න ඉගෙන ගත්තා ලයිසන් එකක් ගත්තා ගෙදරට වෙලා පුටුවකට වෙලා අතපය බැඳගෙන ඉන්නවා. දැන් මොකද්ද වෙන්නේ? ඒ මිනිහා ඉගෙන ගත්ත එකෙන් ඇති වැඩක් නැහැ. මොකද ඒක භාවිත කරන්නේ නැහැ. භාවිත කළොත් තමයි උට වාහනයක් පදවගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි මේ ධර්මය අහනවද? අහලා හොඳට අහලා යනවා. අනේ හරි ශෝක් බාන ටික කියලා. ගිහිල්ලා ඉවර වෙලා ඔක්කොම අමතක කරලා දාලා ආපහුවර කාම ලෝකෙට වැටුණාට පස්සේ ආයි සේරම සිහිය බිඳගෙන අර බැදිවල යන සත්වයක් වශයෙන් හැසිරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අවබෝධ වෙච්ච න්‍යාය ධර්ම භාවිත වෙනවා ජීවිතේ. නෑ ඉතින් දුක විතරයි තියෙන්නේ. කොයින්ද සැනසීම? දොස්තර මහත්තයා කොච්චර බෙහෙත් දුන්නත් මොකටද ලෙඩා ගෙදර ගිහිල්ලා මේව බොන්නේ නැත්තම්. එහෙනම් මතක තියාගන්න මේ ධර්මයේ භාවිත කරන්නන්ටයි. දැන් ධර්මයේ භාවිත කරන්න ඕනේ. ඒ භාවිත කිරීම තමයි මේ බොජ්ජංග කියන්නේ. කොහොමද භාවිත වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන්. හොඳට අහගන්න. තං සුනාත සාදුකං මානසිකරොත්. තං සුනාත සාදුකං මානසිකරොත්. මොකද්ද මේ කිව්වේ? ඒකත් පෙන්වලා දෙන්න ඕන. තං සුනාත හොඳින් අහන්න ධර්මය. සාදුකං මානසිකරොත් හොඳින් නුවණින් මෙනෙහි කරන්න. එහෙනම් මේ අවස්ථාවේදී ඔබේ සිතේ සකස් වෙන්න ඕන විඥාන දෙකයි. අහන්නේ සෝත විඥානෙ. මෙනෙහි කරන්නේ මනෝද්වාර විඥානෙ. එහෙනම් විඥාන දෙකයි තියෙන්නේ. ඒකේ උපචාර සමාධි ඉන්න කියලා සුද්ධ සිංහලෙන් කියන්නේ. ඒකේ වෙන වැඩ ඔක්කොම අමතක කරන්න. හෙට කරන්න තියෙන වැඩයි, අද රැයට තියෙන වැඩයි, හෙට තියෙන වැඩයි, අනිද්දාට තියෙන වැඩයි, එහෙම නැත්නම් අනාගතය ගැනයි, නැත්නම් gedara dore පළහිලව් ගැනයි සේරම අමතක කරන්න. එහෙම කරොත්, එහෙම නොකරොත් එහෙම අදත් මේ ධර්මය නිකන් තව එක බණක් විතරයි මේ ජීවිතේ. මේ ජීවිතේ. එච්චරයි වෙන්නේ. හොඳට අහගන්න. මේ දේශනා කරන්නේ න්‍යාය ධර්මයක්. මගේ ධර්මයක් එහෙම නෙවෙයි. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පෙන්වා දෙන ආකාරය මේ දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේ භික්ෂුවගේ නෙවෙයි. කිසිම ආකාරයකින් මේ භික්ෂුවගේ ධර්මයක් එහෙම නෙවෙයි මේ ඔබට ඇහෙන්නේ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරපු ධර්මයේ ශ්‍රී සද්ධර්මය. උන්වහන්සේ පෙන්නනවා මේ බොජ්ජංග වැඩෙන ආකාරයක් රටාවක්. ඒ බමුණ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන්නේ කෙසේද? එක සූත්‍රයක් නේ සූත්‍ර ගණනාවක් තියෙනවා මේකේ. ඒ සූත්‍ර ගණනාවක බොජ්ජංග සංයුක්තයේ සූත්‍ර ගණනාවක විස්තර වෙනවා මේ කියන දහම් ව්‍යාකරණය. මෙන්න මෙහෙමයි බමුණ භික්ෂුවකටත් දේශනා කරනවා බමුණටත් දේශනා කරනවා මෙන්න මෙහෙමයි බමුණ මෙන්න මෙහෙමයි මහාන මේ බොජ්ජංග වැඩෙන්නේ කෙසේද? යම්කිසි සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරට යනවා. ගිහිල්ලා ශ්‍රී සද්ධර්මය අහනවා. ඒ කල්යාණ මිත්‍රයා වුන්ට පැහැදිලි කරලා දෙනවා න්‍යායාත්මකව මේ කාමයේ තමයි දුක. නුඹලා සැපයි කියලා හිතන් ඉන්න එක තමයි දුක. නුඹලාගේ චින්තනය කන පිට හැරුණා නම්, නුඹලා හිතන විදිය වෙනස් වුණා නම්, චිත්ත විපර්යාසයකට ලක් වුණා නම්, යටිකුරු වෙච්ච චින්තනය උඩුකුරු වුණා නම්, අන්න නුඹලා යථාබෝධයටපත් වෙන ප්‍රථම ශ්‍රාවකයා, පඨම ශ්‍රාවකයා බවට පත් වෙනවා. සෝවාන් පල්ලාභියෙක් බවට පත් වෙනවා. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඒ අහන ලද ධර්මයේ දැන් මොකද කරන්න ඕන? නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙමනම් බමුණ බොජ්ජංග වැඩෙන්නේ මෙන්න මෙතෙන් සිට. කොතෙන් සිටද? අර කල්යාණ මිත්‍රයාගෙන් සත්පුරුෂයාගෙන් අසන ලද ධර්මය නැවත විවේකයෙන් යුක්තව සිහි කරන්න පටන් ගන්නවා. නුවණින් යුක්තව සිහි කරනවා. යෝනිසෝ මනසිකාරං කිව්වේ මේ පටිච්ච සමුප්පාදයට අනුකූලව මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ කියලා මුල දකිමි. යෝනිසෝ කියන්නේ මේ ආරම්භ වෙන තැන, උපදින තැන, මේ ධර්මතා සකස් වෙන තැන, සමුදය වෙන තැන දකින්නේ. ඒ සමුදය වෙන තැන දැක්කොත් තමයි හේතු ආරම්භ වෙන තැන දැක්කොත් තමයි හේතුවෙන්ම නසා දමන්න පුළුවන් වෙන්නේ. එතකොටයි සියල්ල නිරුද්ධ වෙන්නේ. එහෙමනම් අන්නේ අනුසාරින් තමන්ගේ අවබෝධය තුලින් මේ ධර්මයේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. නුවණින් මේ ධර්මයේ දකිනවා. පටිච්ච සමුප්පාදයට අනුව මේ ධර්මයේ දකින්නකොට මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය න්‍යාය ධර්මයට අනුකූලව මේ ධර්මයේ දකින්නකොට මොකද වෙන්නේ? අන්න ඒ පුද්ගලයාගේ, ඒ අරි ශ්‍රාවකයාගේ සති බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. ඒකෙ මොකද? ඥාන සංප්‍රයුක්ත සිහිය. ඇයි එහෙම කිව්වේ? අඥාන සංප්‍රයුක්ත සිහියකුත් තියෙනවා. මොකක්ද? මිත්‍යා සතිය. ඒකෙ මොකද? දැන් අපි හිතමුකෝ
මිනිහෙක් පරමාණු බෝම්බයක් හදනවා කිය. න්‍යෂ්ටික බෝම්බයක්. හරි භයානක වැඩක්. දැන් මේක කරන්න පුළුවන් දවස් 100ක් තියෙන මිනිහෙක්. එහෙනම් ඒ මිනිහට සිහිය තියෙන්න ඕන අර කරන වැඩි. හොඳින් කරන්න. නැත්තම් පොඩ්ඩක් එහා මෙහා වුණොත් විනාශයි. එහෙමනම් එතන සිහියක් තියෙනවා. හැබැයි එතනේ සිහිය යෙදුනේ අඥාන සංප්‍රයුක්තව. නැත්තම් ඥාන විප්‍රයුක්තව. ඥාණයෙන් තොරව අඥානකමත් එක්ක. ඒ නිසානේ බෝම්බයක් හැදුවේ. සිහියෙන් කරන්නේ මොකද්ද? තමුණුත් වෙනසෙන අනුන්වත් වනසන විශාල විනාශයක් අටවන්නේ අර. එහෙමනම් ඒකට නෙමෙයි සිහිය කියන්නේ. මේ බුදු පියාණන් වහන්සේ පෙන්වන ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මොකද්ද? ප්‍රඥාව සමග යෙදෙන සිහිය. සිහියෙන් ඉන්නේ කා ගැනද? සිත ගැන. දැන් මේ ලෝකෝත්තර සම්මා සතිය ඇති නොවෙච්ච සියලුම දෙනා කොහෙද දන්නේ බලන් ඉන්නේ? එළියේද? අරයා කරන්නේ මොනවද? මෙයා කරන්නේ මොනවද? අර හිටියේ කවුද? මෙහෙ හිටියේ කවුද? ඇයි එහෙම කරන්නේ? යනාදි වශයෙන් මේ ලෝකේ පරිහිලව බලන් ඉන්නේ. ඇයි දකින්න ඕන දේ සිහියෙන් දකින්න ඕන දේ දැක්කේ නෑ නුවණ. බණ ඇහුවේ නැති නිසා අඥානකමට හිතුවා මේ ඉපදිලා තියෙන්නේ ලෝකෙ දින වගපල් හොයන්නයි කියලා. ඒ නිසා මොකද කරන්නේ? උදේ ඉඳලා රැ වෙනකන් ලෝකෙ දින වගපල් හොයනවා. මදි හරියට රූපවාහිනිය ගුවන්විදුලි දාගෙන පත්තර අරගෙන හොයනවා. තමන්ගේ හිත දිහා බලන් ඉන්න කිව්වහම ලෝකේ දිහා බලන් ඉන්නවා අඥානියෝ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අත්තානන්තේ ගවේසස්සු. දැන් මොකද වෙන්නේ? අහපු ධර්මයේ නුවණින් මෙහෙය කරනකොට මොකද වෙන්නේ? සම්මා සතිය වැඩෙන්න පටන් ගන්නවා. සති බොජ්ජංගේ වැඩෙන. සති බොජ්ජංගේ. සති බොජ්ජංගේ කියන්නේ සිත පිළිබඳව සිහියෙන් යුක්තව බලන් ඉන්නවා ප්‍රඥාව සම්ප්‍රයුක්තව. ඒ කියන්නේ ඥාණයෙන් බලන් ඉන්න සිත දිහා තුච්ච නින්දිත සිත ඔබ කොයි විදිහටද හැසිරෙන්නේ? මම දැන් ඔබ ගැන හොඳ සෝදිසියෙන් ඉන්නේ. ඔබ මොකද කරන්නේ ඔය? උඹ ඇහැ පරිහරණය කරන්නේ, කන පරිහරණය කරන්නේ, නාසය පරිහරණය කරන්නේ, දිව, ශරීරය, මනස පරිහරණය කරන්නේ. කෙබඳු අරමුණකින්ද කියලා මම හෝදිසියෙන් බලන් ඉන්නේ ප්‍රඥාවෙන්. අන්න සම්මා සතිය. ලෝකෝත්තර සම්මා සතිය. ඒකයි බලන්න ඔබටම තේරෙනවා ඇති. තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ නොවන තැනයි අසත්පුරුෂයයි නෑ. අසත්පුරුෂය බලන් ඉන්නේ අනුන්ගේ දිහා. අනුන් සිල් රකින්න හැටි, අනුන් මග මොකක් හරි අනුන්ගේ එකක් බලන් ඉන්නේ. අනුන් කොහොමද කතා කරන්නේ, අනුන් කොහොමද හැසිරෙන්නේ, අනුන් කොහොමද කන්නේ බොන්නේ ඔක්කොම ටික. අර ඥානවන්තය මොකද කරන්නේ? ලෝකෙන් හිත මුදවගෙන සිත දිහා බලාගෙන ඉන්නවා. සිත කොහොමද හැසිරෙන්නේ? සිත කොහොමද හැසිරෙන්නේ කියලා ප්‍රඥාවෙන් බලන් ඉන්න එකටයි සති සම්පොඥංගය කියන්නේ. එහෙනම් අන්න එකටයි සති සම්පොඥංගය කියන්නේ. අන්න දැන් බුදු පියාණන් වහන්සේ අපට පෙන්නන මොකද්ද? බමුණ මේ සතිපොඥංගය ප්‍රත්‍ය වේලා අයින් උපදිනවා ධම්මවිචය සම්පොඥංගය. දැන් ඔබටම දැන් මේක ධර්ම සාකච්ඡාවක් වශයෙන් කරා නම් මම ඔබෙන් ප්‍රශ්න අහනවා මේ වෙලාවේ. දැන් මෙහෙම ප්‍රශ්න අහන්න නැතුව මම මේ දේශනාව කරන්නේ කාලය ඉතුරු කරගන්නත් එක්ක. දැන් නුවණින් දකින්න හැමෝම මේ කියනවට නිකන් අහන් ඉන්න එපා. දැන් බලන්න මම මේ කියන විදිහට හිතන්න. කොහොමද? දැන් බලන්න ඔබ නුවණින් ඔබට යමක් පෙනේ. එතකොට මේ න්‍යාය ධර්මයන් ඔබට පේන්න ගනි. කොහොමද? දැන් කල්පනා කරන්න සතිපොඥංගේ වැඩෙනකොට. ඒ කියන්නේ සිත දිහා කෙනෙක් ප්‍රඥාවෙන් බලන් ඉන්නකොට සිතේ හැසිරීම දිහා ඊළඟට වැඩෙන්න ගන්නේ කුමක්ද? අන්න බලාගතයි මොකද්ද කියලා. ඊළඟට යාට පේන්න ගන්නවා සිත දිහා ප්‍රඥාවෙන් බලන් ඉන්නවා නම් සිතේ හැසිරීම කෙනෙක් ප්‍රඥාවෙන් නිරීක්ෂණය කරනවා නම් අන්න යාට පේන්න ගන්නවා මොකද්ද? හිතේ දැනටමත් අවසන් වෙලා තියෙන රාග දේශ මොහොල ස්වභාවය. ඒ වගේම පේනවා තව තවත් අවසන් කරන්න ඉතුරු වෙලා තියෙන රාග දේශ මොහොල ස්වභාවය. අන්න පේන්න ගන්නවා. ඒකේ මොනවාද? එයාට පේන්න ගන්නවා සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම වෙන් වෙන් වෙලා. එයාට පේනවා තමන්ගේ හිතේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම නැగిලා නම් නීවරණ ධර්ම නැగిලා කියලා පේනවා. එහෙමනම් මේ නීවරණ ධර්ම පහ වෙලා ගිහිල්ලා සමතේ විදර්ශනා වැඩෙනවා නම් බොජ්ජංග ධර්ම වැඩෙන බව පේනවා. නිරෝධ ධර්ම වැඩෙන බව පේනවා. එහෙමනම් අන්නර සිතේ හැසිරීම ප්‍රඥාවෙන් බලන් ඉන්න අරිය ශ්‍රාවකයා තුළ ඊළඟ අවබෝධය අංගය වැඩෙනවා. ඒකට කියනවා ධම්මවිචය සම්බොජ්ජංගේ. මොකද ධම්මවිචය කියන්නේ? මෙන්න මේ සිතේ පවතින සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම වල ස්වභාවය පේන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒ ආරි ශ්‍රාවකයා මොකද කරන්නේ? අන්න ධර්මයේ ගවේෂණය කරන්න පටන් ගන්නවා. මොකද්ද ධර්මයේ ගවේෂණය කරනවා කිව්වේ? අර විමර්ශා කියන ඉර්ධිපාදයක් වැඩිනවා. කොහොමද වැඩෙන්නේ? දැන් එයා බලනවා තවදුරටත් මගේ රාග දේශ මොහ මේ මට්ටම් වලින් ඉතුරු වෙලා තියෙනවා. මේ රාග දේශ මොහ දැන් අඩු වෙලා.
හැබැයි මේ මට්ටම් වල රාග දේශ මොහ ඉතුරුයි. ඒ නිසා මොකද කරන්න ඕන? තව තවත් බණ අහන්න ඕන. තව තවත් ධර්මය පරිශීලනය කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඕන. එයාගෙන් උපදෙස් ගන්න ඕන. එයාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ඕන. යනාදී වශයෙන් ධර්මය විමර්ශනය කිරීමේ, විචාරය කිරීමේ කාර්යාවලියකට එළඹෙනවා. ඒ තමයි ධම්ම විචය සම්බොජ්ජංගය. එහෙමනම් සති සම්බොජ්ජංගයේ ප්‍රත්‍ය වේලා ධම්ම විචය සම්බොජ්ජංගය හට ගන්නවා. ධම්ම විජය නෙවෙයි ධම්ම විචය. විචය කියන්නේ විචාරය කරනවා, විමර්ශනය කරනවා. එහෙනම් ධර්මයේ විමර්ශනය කිරීමේ අවබෝධය අංගේ වැඩින්න ගන්නවා. ඒකට කියනවා ධම්ම විචය සම්බොජ්ජංගය. දැන් බොජ්ජංග දෙකයි. දැන් මම මේ ඊටාම කෙටියෙන් නමුත් පැහැදිලි කරන්නේ ඉදිරියට ඔබට මේ සාකච්ඡාවේදීම ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. එතකොට ඔන්න බොජ්ජංග දෙකයි. දැන් තුන්වෙනි බොජ්ජංගේ මොකක්ද කියලා අපි ඔය අනුසාරයෙන් බලමු. දැන් සත්පුරුෂයෙක්ගෙන් බණහලා ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව සිත දිහා ප්‍රඥාවෙන් නිරීක්ෂණය දෙන කෙනෙක්ට, නිරීක්ෂණයෙන් යුක්තව ඉන්න කෙනෙක්ට සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ සති සම්බොජ්ජංගය තුලින් ඔහු දකිනවා ඒ සිතේ ගොඩනැගෙන සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. ඊට පස්සේ තමයි ඒ සමුදය තවදුරටත් වය කරගන්නට, එහෙම නැත්නම් දුරු කරගන්නට ධර්මයේ විචාරය කරමින්, විමර්ශනය කරමින්, අර කල්යාණ මිත්‍ර සම්පත්තිය තව තවත් ලැබමින්, ත්‍රිපිටකය ආදී අති උත්තරීතර ඒ දහම් මූලාශ්‍රයන් පරිශීලනය කරමින් කටයුතු කරන්න පටන් ගන්න. ඒ තමයි දෙවැනි සම්බොජ්ජංගය, ධම්ම විචය සම්බොජ්ජංගය. දැන් බලන්න නුවණින් කල්පනා කළ ඔබ තමා තුළින් ධර්මයේ දකින්න. දැන් ඔය මට්ටමට එනකොට කෙනෙක්ගේ හිතේ ඊළඟට හට ගන්න අවබෝධයන්ගේ මොකද්ද? දැන් ඔන්න ඔතෙන් එනකොට පේනවා යමක් සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම වෙන වෙනම පේන්න පටන් ගන්න. මේ සමුදය ධර්ම, මේ නිරෝධ ධර්ම යන ආදි වශයෙන්. දැන් ඔහුට කල්යාණ මිත්‍රයාගෙන් අවවාද ලැබෙනවා. මඟ පෙන්වීම ලැබෙනවා. අනුශාසනා ලැබෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරන්න. මේ ආකාරයෙන් කටයුතු කරන්න. එතකොට මොකද වෙන්නේ? ඔබට පුළුවන්කම ලැබෙනවා මේ රාග දේශ මොහ මේ ආකාරවලින් නිරුද්ධ කරගන්න. අන්න ඒකයි. දැන් ධර්මය සියලු දෙනාට දේශනා කරද්දී පොදු රාමුවක් ඇතුළේ ඉඳන් දේශනා කරන්න ඕන. හැබැයි එකිනෙකා මේ මග වඩද්දී එන ප්‍රශ්න එකිනෙකාගේ විඥාන වලට අනුරූපයි. ඒ නිසා පොදු විග්‍රහය ඇතුළේදී ඇහෙන ඇතැම් න්‍යායන් පුද්ගලිකව භාවිත කරන්න ගියාම සමහර ප්‍රශ්න හට ගන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක්ගේ උපකාරය අවශ්‍ය වෙනවා ඒ බඳු අවස්ථාවල. ඉතින් එසේ ලැබෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ලැබෙන අවවාද අනුශාසනා නිසි ආකාරයෙන් පිළිපදිනකොට අන්න මොකද්ද ඊළඟට වැඩෙන අංගය නුවණින් බලන්න. දැන් ওই මට්ටමට එන කෙනෙක්ගේ ඊළඟට වැඩෙන අංගය මොකද්ද? දැන් ඔහු උත්සාහ කරන්නේ මොකටද? දැන් දැක්කනේ සමුදය ධර්ම දැක්කා, නිරෝධ ධර්ම දැක්කා. දැන් කල්යාණ මිත්‍රයාගෙන් උපදෙස් ලැබුණා. මෙන්න මේ ආකාරයෙන් සමුදයට ඇති හේතු නිරුද්ධ කරන්න, මෙන්න මේ ආකාරයෙන් නිරෝධය පිහිටන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ පුද්ගලයාගේ හිතේ වීරිය වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද? ඔහු උපන් අකුසල් දුරු කරන්න පටන් ගන්නවා. නූපන් අකුසල් නූපදවා සිටින්න උත්සාහ දරනවා. උපන් කුසල් වැඩි දියුණු කරනවා. නූපන් කුසල් උපදවනවා. උපන් අකුසල් පහ කිරීම. උපන් අකුසල් පහ කිරීම පහාන පදහාන. නූපන් අකුසල් නූපදවීම සංවර පදහාන. උපන් කුසල් වැඩි දියුණු කිරීම අනුරක්ෂණ පදහාන. නූපන් කුසල් ඉපදවීම භාවනා පදහාන යන සතර සම්‍යක් පදහාන. ප්‍රධාන නෙමෙයි පදහාන. පදහාන කියන්නේ වීරියට පාළිය. පදහාන වැඩෙනවා. වීරිය සතර ආකාරයකට වැඩෙනවා. දැන් මොකද්ද වැඩුණේ? වීරිය සම්බොජ්ජංගේ. දැන් බලන්න මේ බොජ්ජංග වැඩෙන ආකාරයකට එකක් ප්‍රත්‍යල උපදින්න. හොඳින් නුවණින් දකින්න. එතකොට ඔබට කිසිම ගැටලුවක් ආයෙ ඇති වෙන්නේ නැහැ. දැන් අර ලෝකෝත්තර දහයන් ගැන කියන්න ඕනේ යමක්. ඔන්න බලා ගන්න දැන් ලෝකෝත්තර දහයන්. දැන් ඔබ කලියුත්ත කරනවා නම් අමුතුවෙන් ආයි දහයන් කියලා පසුපස්සේ හඹා යන්න දෙයක් නැහැ. ඔන්න දකින්න ලෝකෝත්තර දහයන් වැඩෙන හැටි. දැන් ඔන්න ඔය විදිහට සති සම්බොජ්ජංගයයි ධම්මවිචේ සම්බොජ්ජංගයයි වැඩිගෙන එනකොට එයින් ප්‍රත්‍යල දැන් හටගත්තා විරිය සම්බොජ්ජංගය. දැන් බලන්න ඔතන ඉඳලා ලෝකෝත්තර දහන වැඩෙන හැටි. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ බමුණ
ගහක් හිටවලා අද මල්ඵල ලැබේවා හෙට මල්ඵල ලැබේවා කියලා ගහ මුල ඉඳගෙන ප්‍රාර්ථනා කරාට ප්‍රතිඵල ලැබෙනවා නැහැ. කොහොමද එහෙනම් ලැබෙන්නේ? ගහට අවශ්‍ය කරන සාත්තුව දෙන්න, වතුර දාන්න, පොහොර දාන්න. එදාට ගහ නිසි දවසට මල්ඵල නංවාවි. මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකක් ගැනද? මේ බොජ්ජංග ගැන තමයි. එමනම් කාට හරි ලෝකෝත්තර දෙයක් අවශ්‍ය නම් මෙන්න රටාව. ආයි තර්කවාද විවාද වැඩක් නැහැ. මොකද මේ ධර්මයේ මගේ නෙවෙයි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ඒකයි කිව්වේ මේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගේ වඩව, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩව යනාදී වශයෙන් දේශනා කළා. ඒ සම්බොජ්ජංග වැඩිමම ලෝකෝත්තර දෙහැන් වශයෙන් නිවන් මඟ වශයෙන් පෙන්වා දුන්නා. එතකොට පින්වතුනි අර විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියන කාරණා ගැන අපි තව ටික වෙලාවකින් සාකච්ඡා කරමු. ඊට කලින් මම මේ බොජ්ජංග වැඩෙන රටාව පෙන්වලා දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සති සම්බොජ්ජංගේ වැඩිච්ච ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිච්ච අරි ශ්‍රාවකයා තුල ඒ බොජ්ජංගයන්ගේ ප්‍රත්‍යයෙන් උපදිනවා විරිය බොජ්ජංගය. ඒ කිව්වේ සතර ආකාර වූ වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වැඩෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ බලමු. දැන් ඔන්න හොඳින් බලන්න. දැහැන වැඩෙන හැටි. දැන් උපන් අකුසල් දුරු කිරීම, නූපන් අකුසල් නූපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම කියන සතර ආකාරයකට වීරිය වැඩෙන්න ඕන. මේ සතර ආකාරයකට වීරිය වැඩෙනකොට මේ අරිය ශ්‍රාවකයා තුල අර සංවර සීලය බලවත් වෙන්න පටන් ගන්නවා. සංවර සීලය හෙවත් කුසල සීලය බලවත් වෙනකොට මොකද වෙන්නේ? අරමුණු ගන්නවා සිත ආයතන 6කින්. චක්කුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා ద్వාර 6කින් අරමුණු ගන්න මේ සිත. දැන් මොකද වෙන්නේ? මේ සංවර සීලය රකින්න මේ අරිය ශ්‍රාවකයා තුල මෙන්න මේ ගුත්තද්්වාර හෙවත් මේ දොරටු, මේ අරමුණු ගන්න දොරටු ප්‍රඥාවෙන් සංවර කිරීමක් වත් ප්‍රඥාවේ මුර කිරීමක් දකින්න ලැබෙනවා. ඒකෙවේ මේ දොරටු ප්‍රඥාවෙන් අවහිර කරලා තියෙන්නේ. සතුරන්ට එන්න බැරි වෙන්න. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුගේ චක්කුද්්වාරය සංවරයි, සෝතද්්වාරය සංවරයි, ඝානද්්වාරය සංවරයි, ජීවහද්්වාරය සංවරයි, කායද්්වාරය සංවරයි, මනෝද්්වාරය සංවරයි. ඒ නිසා ඔහුට පුළුවන්කම ලැබෙනවා මොකද්ද? ඒ පංචද්්වාර නිරුද්ධ කරගන්න. ඒ කියන්නේ ඒ පහම වළක්වන්න පුළුවන්. ඒකේ ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි පරිහරණය කිරීම අවශ්‍යතාව පිණිස නේ මම මේ කියන්නේ ආස්වාදයේ පිණිස පරිහරණය කිරීම නොකර සිටින්නට පුළුවන්. පංචද්වාරය නිරුද්ධ කරගන්න පුළුවන්. ඒ කිව්වේ අපි හිතමු උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක්ට පුළුවන් පැත්තකටලා හුදකලාවෙල ඉන්න දැන් ඔහු හුදකලා වාසයක ඉන්නවා. අර වස්සග්ග පරිණාමී කිව්වේ ඒකයි. ඒ ටික වෙනම් පැහැදිලි කරන්න. දැන් මේ වස්සග්ග පරිණාමී වෙන්න කෙනාගේ ద్వාර 6න් ద్వාර 5ක්ම දැන් ඔහු සංවර කරගෙන ඉන්නේ, සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරගෙන ඉන්නේ. චක්කුද්්වාරයෙන් අරමුණු ගන්නෑ, සෝතද්්වාරයෙන් අරමුණු ගන්නෑ, ඝානද්්වාරයෙන් අරමුණු ගන්නෑ, ජීවහද්්වාරයෙන් අරමුණු ගන්නෑ, කායද්්වාරයෙන් අරමුණු ගන්නෑ. නමුත් එක ద్వාරයකින් ගන්නව නවත්තන්න බෑ. මානසික අරමුණු ගන්නවා සිත නවත්තන්න බෑ. මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං යන ආදී වශයෙන් දිගින් දිගට සිත පංචද්වාර වහගෙන හිටියට මනෝද්වාරයෙන් දිගින් දිගට අරමුණු ගන්නවා. ඒ නිසා දැන් මොකද වෙන්නේ? මේ උපන් අකුසල් දුරු කරන, නූපන් අකුසල් නූපදවන, උපන් කුසල් වැඩි දියුණු කරන, නූපන් කුසල් උපදවන මේ අරිය ශ්‍රාවකයා දැන් දකින්නවා ඔහුට මනෝද්වාරයත් පූර්ණ වශයෙන් සංවර කරගන්න පුළුවන් වුණා නම් එහෙනම් අන්න අකුසලයෙන් මිදලා කුසලයේ තුලම හිත රඳව ගන්න පුළුවන් කියලා. දැන් අර පහ වහ ගන්න පුළුවන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. හැබැයි මනස එහෙම වළක්වන්න පුළුවන් ආයතනයක් නෙවෙයි. එහෙමනම් මෙන්න මේ පංචද්වාරයෙන් වෙන් වෙලා මනෝද්වාරයට විතරක් සීමා වෙච්ච මේ අරිය ශ්‍රාවකයා දැන් මොකද කරන්නේ? මේ සිත දිහා හොඳට බලනවා. මානසික අරමුණු ගන්න හැටි. එතකොට ඔහුට පේනවා මේ මනසේ ආකාර දෙකකට විතර්ක සකස් වෙන බව. එක වෙලාවකට හට ගන්නවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. තව වෙලාවකට හට ගන්නවා නෙක්ඛම් විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක.
uppajjati va kama vitakkang vyapada vitakkang vihinsa vitakkang na nadhi vaseti na pajahati na byanti karoti na vinodeti na anubhavam gameti ayang uccita bhikkave hina viryo ayang uccati bhikkave hina viryo මහාන මේ සිතේ යම්කිසි කාම විතර්කයක් හටගනීද ව්‍යාපාද විතර්කයක් හටගනීද විහිංසා විතර්කයක් හටගනීද න නාදිවාසේති නාදිවාසේති කියන්නේ නොයිවසනෝ න නාදිවාසේති කියන්නේ එහෙමනම් ඉවසනෝ ඉවසයිද න පජහති පහ නොකරයිද න ව්‍යාන්ති කරෝති විනාශ නොකරයිද න විනෝදේති දුරු නොකරයිද න අනභවං ගමේති නැවත නූපදින තත්ත්වයටපත් නොකරයිද මහණේකටයි හීන වීරිය කියන්නේ. එහෙමනම් යමෙක්ගේ හිතේ කාම විතර්ක, විහිංසා විතර්ක, යමෙක්ගේ හිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හටගත්තාම මොනවද ඒ තුන? අමුතුවෙන් ආයෙ පැහැදිලි කරන්න දෙයක් නැහැ. නමුත් කෙටි හරි පැහැදිලි කිරීමක් කරමු. කාම විතර්ක කියන්නේ මේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ අදහස් හිතේ ඇති වෙන. ප්‍රිය රූප සොයන්න ඕන, ප්‍රිය ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සොයන්න ඕන, අර කැමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අදහස් සොයන්න ඕන කියන මෙන්න මේ අදහස්. මේකට කියනවා කාම විතර්ක. ඊළඟට හට ගන්නවා ව්‍යාපාද විතර්ක. ඒ කිව්වේ ද්වේෂ සහගත අදහස්. පටික සංඥාවෙන් සකස් වෙනවා ලෝකයේත් එක්ක ගැටෙන අදහස්. අරයා මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම කිව්වා, අරු මට මෙහෙම කිව්වා, අරු මට මෙහෙම කරා, උට මෙහෙම වැඩක් කරන්න, ඔකට හොඳ වැඩක් කරන්න ඕන. යනාදි වශයෙන් පටික සංඥාවෙන් සකස් කරනවා විතර්ක, දේශ විතර්ක, ව්‍යාපාද විතර්ක. ඕකොන්ට නම් හොඳක් වෙන්න එපා, හින ගහන්න ඕන, හැඳි ගෑවිලා යන්න ඕන යනාදි වශයෙන්. එතකොට ඊළඟට හට ගන්නවා විහිංසා විතර්ක. විහිංසා විතර්ක කියන්නේ මොනවා? තව කෙනෙක්ව වෙහෙසටපත් කරලා Tamanට ඵල ප්‍රයෝජන ලබා ගන්න ඕන කියන අදහස්. ඒවත් හිතේ හට ගන්නවා. ඒකට තමයි විහිංසා විතර්ක කියන්නේ. විනෝදයට හරි තව කෙනෙක්ව අපහසුවට පත් කරන්න ඕන, පීඩාවට පත් කරන්න ඕන, දුකට පත් කරන්න ඕන. තමන්ගේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව උදෙසා තව කෙනෙක්ව දුකට විපතට පත් කිරීමේ අදහස්. මේවට කියනවා විහිංසා විතර්ක. දැන් උදාහරණයක්, සරල උදාහරණයක් කියන්නම්. ඒවනම් ඔබ දන්නවනේ. අර සියුම් විහිංසා තමයි දන්නේ නැත්තේ. නිකන් ගේ ඉස්සරහා පිළේ වාඩි වෙලා ඉන්නවා. ඔතනින් යනවා බල්ලෙක් අසරණ. දැන් මොකද කරන්නේ? ගාලක් අරන් නිකන් අර උට ගහනවා. ඇයි ඒ? ඌ කෑ ගහනකොට ඒකෙන් විනෝදයක් උපදිනවා. ඒකටනේ ගැහුවේ. ඒ කියන්නේ තව කෙනෙක්ව, තව සතෙක්ව දුකටපත් කරලා ඌට හිංසා කරලා සතුටු වෙනවා. මේ ලෝකේ ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවනේ. අර ලෝකේ රුසියාවේ දුකද ජනාධිපති විනෝදයට කරන්නේ මාළු බානි. එහෙම විනෝදයට අන්‍යයන්ට දුක දෙන ලෝකය ඔබ ඕන තරම් දැකලා ඇති. මේවට කියන්නේ විහිංසා විතර්ක. තව කෙනෙක්ව වෙහෙසටපත් කරන විතර්ක, පීඩාවටපත් කරන අදහස්. එහෙමනම් මෙන්න මේවා හට ගන්නවා හිතේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මෙන්න මේ විතර්ක හටගත්තාම කෙනෙක් මේවා ඉවසනවා නම්, ඒ කියන්නේ ඉවසනවා කියන්නේ ඒවා හටගත්තට කමන්නේ නොහි ඉන්නවා. න නාදි වාසේති න පජහති. පහ කරන්න උත්සාහයකුත් නැහැ. පහ කරගන්න උත්සාහයක් නැහැ. ඒවා පහ කරලා හිත පිරිසිදු කරගන්න උත්සාහයකුත් නැත්තම් න ව්‍යාන්ති කරෝති. ඒවා කුසල නිමිත්තකින් ඒ අකුසල අදහස් නසා ගන්න තුමනාවක් නැත්තම් න විනෝදීති. ඒවා දුරු කරගන්න උවමනාවක් නැත්තම් න අනභවං ගමේති. ඒවා නැවත නූපදින තත්ත්වයට පත් කරන්න උවමනාවක් නැත්තම් අයං උච්චති බෙක්කවේ හීන විරියෝ. ඒකටයි මහාන හීන වීරය කියන්නේ. ඔන්න ඔබ තුල තියෙන හීන වීරයද කියලා දැන් බලා ගන්න ඕන. හීන වීරය නම් තියෙන්නේ ධානය ගැන හිතන්න එපා. හීන වීරය නම් ඔබ තුල තියෙන්නේ ධානය ගැන හිතන්න එපා. එහෙනම් ධානය වැඩෙන්නේ කාටද? ඔන්න බලා ගන්න. දැන් ධානය වැඩෙන්නේ ඔන්න ඔතන ඉඳලා. දැන් කොහොමද වෙන්නේ කියලා න්‍යායාත්මකව පැහැදිලි කරලා දෙන හොඳට අහගන්න ඕන. තර්ක විතර්ක සේරම පස්සකින් තියලා. ඉස්සෙල්ලා ධර්මය හොඳට අහගන්න. ඊට පස්සේ කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා මොකද්ද? uppajjati va කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා නහදි වාසේති පජහති ව්‍යන්ති කරෝති විනෝදිති අනභවං ගමේති අයං උච්චති භික්කවේ ආරද්ධ විරියෝ. මහාන සිතේ යම්කිසි කාම විතර්කයක් හටගත්තාද,
ව්‍යාපාද විතර්කයක් හටගත්තාද විහිංසා විතර්කයක් හටගත්තාද මහණේ නොයිවසයිද පහ කරයිද එය නසා තමයිද එය දුරු කරයිද එය නැවත නූපදින තත්ත්වයට පත් කරයිද මහණ අන්න ඒකටයි කියන්නේ ආරද්ධ වීරිය ආරම්භ කරන ලද වීරිය වැඩෙන වීරිය වඩන වීරිය කියලා. එහෙමනම් අන්න යටයි ධානය වැඩි. එහෙනම් ඔබ ඔන්න ඔතෙන්ට එන්න ඕන. ඊළඟට දැන් ඔන්න ඕක දකින්නවද? හීන වීරිය සහ ආරද්ධ වීරිය වෙනස දකින්නවද? දැන් මේ බොජ්ජංග වැඩින කෙනානේ. දැන් මෙයා බොජ්ජංග වැඩිනව වඩනවා දැන් දෙකම කරන්න පුළුවන් අවබෝධයෙන්. නැත්තම් වැඩින්න ඇරලා ඉන්න පුළුවන් දන්නේ නැත්තම්. දැන් දැනගත්තාම වඩන්න පුළුවන්. කොහොමද මේක වෙන්නේ කියලා. මෙතන තියෙන තාක්ෂණික යම්කිසි කටයුත්තක් න්‍යායාත්මක කටයුත්තක් තියෙනවා. ඒ න්‍යාය අවබෝධ කරගත්තාම ඒක භාවිත කරාම ඒ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. දැන් එතකොට දැන් අන්න ආරද්ධ වීරිය තුල ඉන්නේ. එහෙමනම් මෙයාට සිද්ධ වෙන හැම මොහොතකම මොකද්ද? උපදින සියලුම කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඉක්මනින්ම පහ කරන්න, දුරු කරන්න, විනාශ කරන්න, නැවත නූපදින තත්ත්වයටපත් කරන්න. මෙන්න මේක කරන්න ඕන. මෙන්න මේක මොකද මෙයා දැන් මනෝ චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවහද්්වාරය, කායද්්වාරය කියන පංචද්්වාර අක්‍රිය කරගෙන නිරෝධ කරගෙන ඉන්නේ. දැන් ඔහුට තියෙන්නේ මනෝද්්වාරය පූර්ණ වශයෙන් සංවර කර ගැනීමක් විතරයි. එහෙනම් මනෝද්්වාරය පූර්ණ වශයෙන් සංවර කරගන්න බැරි අය මනෝද්්වාරය අන්න අර අකුසල විතර්කත් සකස් වෙනවා. අකුසල විතර්කත් හට ගන්නවා. කුසල විතර්කත් හට ගන්නවා. එහෙනම් මෙයාට මේ ආර්ය ශ්‍රාවකයාට මේ මනසේ හට ගන්න අකුසල විතර්කයන්ගෙන් හිත මුදව ගන්න පුළුවන්කම ලැබුණා නම් ඒ අකුසල විතර්ක සාමුලින්ම පහ කරගන්න ලැබුණා නම් එහෙනම් ඔහුට පුළුවන්කම ලැබෙනවා දිගින් දිගට කුසල විතර්කයේ තුලම ජීවත් වෙන්න. ඒ කිව්වේ යාට පුළුවන් එහෙනම් කුසල සිතක් ඇතුවම වාසය කරන්න. සිව් ඉරියව්වෙදී. කොයි හරි ගිහිල්ලා වාඩි වෙලා ඉන්න වෙලාවට විතරක් නෙවෙයි. මේ කියන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ නිවන් මාර්ග වැඩෙන්නේ කොයි හරි පන්සලකට ගිහිල්ලා නැත්නම් භාවනා පන්තියකට ගිහිල්ලා ඉන්න වෙලාවට විතරක් නෙවෙයි. අවබෝධයේ ලද තැන සිට යමෙක් ඒ උතුම් වූ නිවන් මාර්ග වඩන්න අදිෂ්ඨානින් යුක්තව කෘත්‍ය ඥාන මතු කරගන්න වෑයම් දරුවා නම් ඒ මොහොතේ සිටයි වැඩෙන්නේ. එහෙනම් වේලාවක් කලාවක් නැහැ මේකට. ඔයවත් යන්න ඕනෙත් නැහැ අමුතුවෙන්. අමුතු පන්ති වලට සහභාගී වෙන්න ඕනෙත් නැහැ. නුවණින් දකින්න මේ කාරණා. එහෙමනම් මනස සංවර කරන් ඉන්න ඕන කොහේ හරි ගියාම විතරයි. අනිත් වෙලාවට අසංවරයි හිමද? එහෙමුණොත් මොන නිවනක්ද? එහෙමනම් මේ කියන්නේ මේ එක මොහොතකට කරන්න ඕන වැඩක් නෙමෙයි. සතර ඉරියව්වේදීම නිරන්තරයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. අර පූර්ණ ප්‍රතිඵලය කරා ගමන් කරන්න. සංසාරේ යන්න නම් මේ ටික කරන්න ඕනේ නැහැ ඉතින්. මේ කියන්නේ නිවන් මඟ වඩන හැටි. නිවන පූර්ණ කරගන්න හැටි මිසක් සංසාරේ යන්න උත්සාහ ගන්න අයට නෙමෙයි මේ ධර්මය අදාළ වෙන්නේ. නිවනට යන පිරිස. ඒ නිසා හොඳට අහගන්න ඒ අය. එතකොට එහෙනම් මෙන්න මේ මනසේ හටගන්න අකුසල විතර්ක බැහැර කරලා කුසල විතර්කයකම සිත මනස රඳවගෙන ඉන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා හිතේ පාරිශුද්ධිය. පූර්ණ පාරිශුද්ධියක් නෙමෙයි. ඒ මට්ටමට පාරිශුද්ධියක් තියෙනවා. එහෙමනම් පින්වතුනි ඔන්න ඔය අවස්ථාවේදී මොකද කරන්නේ මේ ආර්ය ශ්‍රාවකයා? අර අකුසල නිමිත්තෙන් හිත මුදවගෙන අකුසල විතර්කයන් හිත මුදවගෙන කුසල විතර්කේ රඳවන්න මොකද කරන්නේ? කුසල විතර්කය අරගෙන එය සිහි කරමින් ඉන්නවා ප්‍රඥාවෙන් යුක්තව. කුසල විතර්කයක් අරගෙන සිහි කරමින් ඉන්නවා. ඇයි ඒ? නිරන්තරයෙන් හිත අකුසලයෙන් මුදවගෙන ඉන්න. එහෙම නැතුව කොහේ හරි ගිහිල්ලා වාඩි වෙලා ඉන්න වෙලාවකට විතරක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න මේක. නිවන් මඟ වැඩෙන්නේ කොහේ හරි ගිහිල්ලා අමුතු පන්සලකට හරි අමුතු භාවනා මධ්‍යස්ථානයකට හරි ගියාම විතරයිද? දැහැන වැඩෙන්නේ. අනිත් වෙලාවට වැඩෙන්නේ නැද්ද? ඒ කියන්නේ අනිත් වෙලාවට අකුසල සිතකින්ද ජීවත් වෙන්නේ. අර වෙලාවට විතරයිද කුසල සිතක් තියෙන්නේ. එහෙනම් මොන නිවනක්ද? එහෙනම් අපි මේ භාවනා කටයුතු යෙදෙන වෙලාවට ඔය කියන විදිහට ඒ භාවනාව යෙදෙන වෙලාවේ විතරයි අපට නිවන තියෙන්නේ. අනිත් හැම වෙලාවෙම තියෙන්නේ ගින්දර. ඒ නිසා මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ සෑම මොහොතකම සිද්ධ වෙන්න ඕන දෙයක්. ප්‍රඥාවෙන් කළ යුත්තක්. ආශේවිතාය භාවිතාය බහුලීකතාය. බෙහෙවින් ඇසුරු කළ යුතු, බෙහෙවින් භාවිත කළ යුතු, බහුලීකරණය කළ යුතු,
භාවිතයක් ගැනයි මේ පෙන්වන්නේ. يعني සුද්ධ සිංහලෙම කියන්නේ හැම තිස්සෙම මෙන්න මේ කියන වැඩේ කරන්න සුද්ධ සිංහලෙම කිව්වොත්. හැම ඉරියව්වකදීම හැම අවස්ථාවකදීම හැම තැනකදීම මේ විදිහට හැසිරෙන්න කියලායි මේ කිව්වේ. එහෙමනම් දැන් අන්නේ ආර්ය ශ්‍රාවකයාට සිද්ධ වෙනවා අකුසල නිමිත්තෙන් අකුසල විතර්කයෙන් හිත මුදවගෙන කුසල විතර්කයක රඳව ගන්න නම් කුසල විතර්කයක්ම හැමතිස්සෙම සිහි කර කර ඉන්න. එහෙනම් එයා දක්ෂ වෙනවා මේ ලෝකේ දකින්න ඕනම දෙයක් තුලින් කුසල විතර්කයක් මතු කරගන්න. ඕනම දෙයක් තුලින් කුසල විතර්කයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. මම උදාහරණයක් ඔබට කියන්නම්. දක්ෂ වෙන්න ඕන අන්න ඒකට. එහෙම නැතුව අමුතුවෙන් ආයි මෙන්න මේක සිහි කර කර ඉන්න කියලා වචන ටිකක් දෙන එක නෙවෙයි මේ කියන්නේ. සවිතක්ක කියලා කියන්නේ වචන වලටම නෙවෙයි. සවිතක්ක කියන්නේ අදහස් වලට. අදහස් කියන්නේ වචන නෙවෙයි හැමතිස්සෙම. දැන් සංනිවේදනයේ තියෙනවා වාචික සංනිවේදනය සහ නිර්වාචික සංනිවේදනය කියලා කොටස් දෙකක්. එතකොට සංනිවේදනයෙන් කරන්නේ යම්කිසි අදහසක් දැනුම් දෙන එක. එතකොට අදහසක් දැනුම් දෙනවා කියන එක හැමතිස්සෙම වචනයක් නෙවෙයි. දැන් කෙනෙක්ට පුළුවන් ඈත ඉන්න කෙනෙක්ට මෙහෙ එන්න කියලා කිය. ඒ වචනය තුලින් අපි යාට අදහස දුන්නා මෙහෙ එන්න කියලා. ඒ වගේම පුළුවන් අතවනලා අඬ ගන්න මෙහෙට එන්න කියලා අතවනලා අඬ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි සංඥා මාර්ගයක් මොකක් හරි ආලෝකයක් දැල්වනවා නිවනවා එතකොටත් සංඥාවක් කියනවා මෙහෙට එන්න කියලා. අර බල්ලන්ට කැම දෙනකොට එහෙම දැකලා ඉතින් තකයකට ගහනවා. එතකොට උන් දුවගෙන එනවා. උන්ට කියන්නේ මෙහෙට එන්න කියලා. එතකොට මේ අදහසක් කියන්නේ විතර්කයක් කියන්නේ හැමතිස්සෙම වචන වලට නෙමෙයි. අදහස කියන එක වාචික නිර්වාචික කියන ආකාර දෙකටම සකස් වෙනවා. එහෙනම් සවිතක්ක කියන්නේ මේ කුසල සවිතක්කයක් කියන්නේ වචන මාලාවක් නෙවෙයි. වචන මාලාවිනුත් පුළුවන්. තර්කවාදීන්ට කියන්නේ තර්කයක් ගොඩනගන්න ඕනේ නැහැ උතන. ඇයි හොඳටම පේනවනේ දැන් අපිට යම්කිසි අදහසක් කාට හරි දැනුම් දෙන්න වචනයක්ම ඕනේ. ඒකට පුළුවන් යම්කිසි ආකාරයකින් නිර්වාචික සංනිවේදන ක්‍රමයක් පාවිච්චි කරන්න. චිත්‍රයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. නැටුමක් නටලා පෙන්වන්න පුළුවන්. අංග චලනයක් සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි හොඳින් නෝනින් දකින්න. මේ කුසල විතර්ක කියලා කියන්නේ මොන හරි වචන කොටකට නෙමෙයි. වචන වලිනුත් පුළුවන් අදහසක් දෙන්න. හැබැයි වචනම විතරක් නෙමෙයි සවිතක්ක කියන්නේ. අදහසක්. කුසල සවිතක්කයක් කියවම එහෙනම් ඕනම ලෝකේ දකින්න ලැබෙන ඕනම දෙයක් තුලින් අපිට පුළුවන් මේ කුසල අදහස මතු කරගන්න. කුසල විතර්කය මතු කරගන්න. උදාහරණයක් කියන්න. නාග සමාල කියලා හිටියා හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු දවසක් යනවා පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ යනකොට එක්තරා තරුණ නාටිකාංගනාවක් පාර මැද පාර අද්දර නර්තනයක නියැලෙනවා. මේක බලාගෙන ඉන්නවා විශාල පිරිසක් වට වෙලා. අද වගේම තමයි. දැන් මේක බලාගෙන මේ මිනිස්සු රස විඳිනවා. අර තරුණ නෘත්‍යාංගනාව නැටුම නටනවා. දැන් මේ වෙලාවේ මෙතනින් වඩිනවා නාග සමාල හාමුදුරුවෝ. ඔන්න උන්වහන්සේ ධානයේ තුල ඉන්නේ දැන්. ඔන්න බලන්න ඔබ. එසේ නෙමෙයිද කිය. උන්වහන්සේ ඉන්නේ කුසල සිතක් මතු කරගෙන දැන්. උන්වහන්සේ මනෝද්වාරයේ අකුසල නිමිති පහ කරගෙන කුසල නිමිත්තක හිත රඳවගෙන ඉන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් සියල්ල. සියලු කාමයන් සියලු ආස්වාදයන් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නෝනින් මෙනෙහි කරද්දී ඔබ ඉන්නේ ධානා මාර්ගයේ තමයි. ලෝකෝත්තර වශයෙන්. ඒ කිව්වේ හිතේ රාග දේශ මොහ නිරුද්ධ වෙන මාර්ගයේ ඉන්නේ. ඉතින් ඒ තමයි ලෝකෝත්තර ධ්‍යාන මාර්ගය. දැන් ලෝකෝත්තර ධ්‍යාන වලින් කියලා වෙන කොහෙට හරි යනවද නිවනට හැර? එහෙනම් ලෝකෝත්තර ධ්‍යාන කියලා කියන්නේ නිවන් මාර්ග තමයි. ආයි වෙන එකක් නෙමෙයි. එහෙනම් දැන් මේ උත්තමයා ඔය විදිහට එනවා. එනකොට දැක්කා අර නාටිකාංගනා වට කරගෙන අර තරුණ පිරිසක් බොහොම ආස්වාදයෙන් යුක්තව මේ නැටුම දිහා බලාගෙන ඉන්න ආකාරය. දැන් බලන්න පින්වතුනි මෙතන සිද්ධ වෙන දේ. එක පිරිසක් දැන් දකිනවා ඇයගේ නර්තනය ඉතාම සෝබන එකක්. හරිම අලංකාර ආකර්ශනීය නැටුමක්. අපි මේ මොන සැපයක්ද විඳින්නේ. අපේ මේ පෙර පිනක් මෙබඳු නැටුමක් දැකීම යනාදී වශයෙන් ඔවුන් අර නැටුම ආස්වාදනය කරනවා. මේ වෙලාවේ මේ ස්ථානයෙන් වඩින නාග සමාල හාමුදුරුවොත් මේක දකින්න. උන්වහන්සේට කල්පනා වෙන්නේ කොහොමද? උන්වහන්සේ ඉන්නේ කොයි සිතක් තුලද? උන්වහන්සේ ඉන්නේ මේ වෙලාවේ කුසල සිතක් තුල. අන්න දැහැන්ගත චිත්ත ස්වභාවයක ඉන්නේ. අර මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ඉන්නේ
අකුසල සිතක් තුල. එවනම් අකුසල සිත තුල ඉන්න අකුසල විතර්කයන් එක්ක ජීවත් වෙන මේ මිනිසයන්ට පේනවා අර නැටුම හරි ලස්සන ආකර්ශනීය සුන්දර එකක් වශයෙන්. අර නාග සමාල හාමුදුරුවෝ දකින්නවා මෙහෙම. මේ මොන අඥානකමක්ද? මේ හිසේ සිට පාදාන්තයේ දක්වා සමකින් වැසුණා වූ নানা ප්‍රකාර අසුචියෙන් සැදුනා වූ මේ කුණුකයින් යුක්ත මේ නාටිකාංගනාව ඒ කුණුපයන් හතරත විහිදුවමින් හිස් රංගනයක යෙදෙනවා. මෝහයෙන් මත් වෙලා උමුතුයෙන් මෙන් හැසිරෙනවා. මේක බලාගෙන ඉන්න මේ අඥාන අකුසල් සිත් ඇති මේ පෘථග්ජනියෝ මේ අසුබ දර්ශනීය දිහා බලාගෙන සුබ සංඥාවෙන් යුක්තව කාමරාගයෙන් පෙළෙනවා. යනාදී වශයෙන් උන්වහන්සේ දැන් මේ සිදුවීමේ අර්ථාර්ථය මෙහි කරන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට පේන්න ගත්තා මේ නැටුම සුබයි කියලා මේ අඥානය ගන්න මේ අකුසල් සිතකින් කුසල සිත මතු වුණා නම් අන්න උට පේනවා මේ සිත මේ නැටුම මොන සුබයක්ද මේ අසුබයක් ඇයි? සහ සුද්ධෙන්ම මේ වටා ඉන්න මේ අඥානයන්ට මේ නැටුම මේ ආස්වාදයේ දුක පිණිසමයි පවතින කෙසේද? මේ අඥාන රැළ දැන් මේ නැටුම දිහා බලාගෙන කල්පනා කරන්නේ මොකක්ද? කුමරියක පා සලඹ සැලුණා වසා සිටි net පියන් හැරුණා කුඹර බඹසර අසපේමා සමවැදී සිටි දැහැන බිඳුනා කියලා කල්පනා කරන. උන්ගේ ඔක්කොගේම හිත රාගෙන් දැන් ඔත්පල වෙලා තියෙන අර තරුණිය නිසා. රාග සංකාර බහුලව වැඩෙනවා දැන්. කාමය ඉහවහ යනවා කාම දාහින් පෙළෙනවා. දැන් මේ මොහොතේ සිත්වල අප්‍රමාණ රාගයක් නැගිනවා අප්‍රමාණ කර්ම රැස් වෙනවා. මොකද එක එක මට්ටම් වලින් ඔය මිනිස්සු ඔය තරුණිය පිළිබඳව හිතනවා දැන්. එකෙක් පෙරේතෙක් විදියට හිතනවා. එකෙක් නිරසතෙක් විදියට හිතනවා. එකෙක් තිරිසනෙක් විදියට හිතනවා. තව මිනිහෙක් උතන මිනිහෙක් විදියට හිතන්න පුළුවන්. තව මිනිහෙක් දෙවියෙක් විදියට හිතන්න පුළුවන්. අර තරුණියව ඇසුරු කිරීම ගැන. ඇයගෙන් ආස්වාදේ විඳීම ගැන. දැන් ওই විදියට යනවා. දැන් නාගසමාල හාමුදුරුවෝ මේක ප්‍රඥාවෙන් දකිනවා. මේ සුභයි කියලා ගත්ත දර්ශනය නිසා මේ අඥාන පිරිස මොන වගේ විපතකට සංසාරේ ඇද වැටෙන්නේ. සමහර විට මේ නර්තනයේම හේතු වෙන්න පුළුවන් මූන්ට නිරේට ඇද වැටෙන්නේ. නමුත් ඔවුන් ඒක දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මහා සැපක් උදා වුණා කියලා. යනාදී වශයෙන් මේ නර්තනය ගැනත් ඒ තරුණිය ගැනත් ඒ වටා සිටින පිරිස ගැනත් ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කරමින් ඉන්නකොට උන්වහන්සේ මේ මොහොතේදී මාරිහත් ඵලයටපත් වෙනවා. හිතගෙනම ඒ එතනින් ගමන් කරමින් සුළු මොහොතකට නතර වෙලා ඒ දැක්ක දර්ශනය තුලින් උන්වහන්සේට පුළුවන්කම ලැබුණා අන්න ධානය පූර්ණ කරගෙන අරිහත් ඵලයටපත් වෙන්න. දැන් උන්වහන්සේගේ ලෝකෝත්තර සම්මා සමාධිය පූර්ණ වුණාද නැද්ද? සිව් දහන් පූර්ණද නැද්ද දැන්? හිතගෙනම අරිහත් ඵලයටපත් වුණා. ඔබට මේක බලන්න ඕන නම් තේරාපදානි අරගෙන බලන්න නාග සමාල තේරාපදානි. ඒ උත්තමයන් වහන්සේ ගැන නාග සමාල මහරහතන් වහන්සේ ගැන තේර ගාතාවලක් මං හිතන්නේ තියෙනවා ඒක. අරගෙන බලන්න. කවුරුවත් කියනවට පිළිගන්න එපා. ඔබත් පරීක්ෂා කරලා බලන්න. දැන් එහෙනම් උන්වහන්සේ අකණ්ඩව දැහන් වඩමින් ඇවිල්ලා තියෙන අර පාරේ. නැත්තම් කොහොමද පූර්ණ වුනේ? එහෙමනම් අන්න සාමාන්‍ය ලෝකයාට හිතන්නවත් පුළුවන් ද අර වගේ නර්තනයකින් අරිහත් ඵලය දක්වා ගමන් කරන්න අවශ්‍ය කර්මස්ථානයක් මතු කර ගන්න පුළුවන් කියලා. අපි කර්මස්ථානය කියලා හිතන්නේ මොකක්ද? වචන ටිකක් මොනවා හරි. කර්මස්ථානය කියන වචන ටිකක්ද? වචන වලිනුත් කර්මස්ථානයක් ගන්න පුළුවන්. හැබැයි එකම දේ වචන විතරක් නෙවෙයි. ඔබ මේ ධර්මයේ හරියාකාරව කෙනෙක් අවබෝධ කරගෙන හැසිරෙනවා නම් ඔහුට මේ ලෝකේ දකින්න හැම දෙයක්ම කර්මස්ථාන. මොනවද කර්මස්ථාන කියන්නේ? කර්ම අස්ථානයට පත් කරන අදහස්. කර්ම අස්ථාන. කර්මය මේ රාග දේශ මොහ චේතනා අස්ථානයට පමුණවන අදහස් වලටයි කර්මස්ථාන කියන්නේ. එහෙමනම් රාග දේශ මොහ චේතනා අස්ථානයට පමුණවන. එහෙම නැත්නම් කර්මයේ අස්ථානයට අභාවයට පමුණවන අදහස් ප්‍රාක්‍යාවෙන් බැලුවොත් ඕනෑම කාරණාවක් තුලින් ඔබට මතු කර ගන්න පුළුවන්. අර නටන තරුණිය තුලින් පුළුවන් නම් ඒ දේ මතු කරගන්න ඔබට මේ හතර දිහාවේ මේ ලෝකේ පේන්නේ එබඳු කර්මස්ථාන නෙවෙයිද කියලා නුවණින් සිහි කරලා බලන්න ඕන. එහෙමනම් එදිනෙදා සමාජය ඔබගේ වැඩ කටයුතු කරමින් මේ විපාක ලෝකයේ ඇතුලේ හැසිරෙනකොට
මේ අහන දකින හැම දෙයක්ම ඔබට කර්මස්ථාන බවට පත් කරගන්න පුළුවන් ප්‍රඥාවෙන්. ඕනෑම දෙයක් තුළින් ප්‍රඥාවෙන් කර්මස්ථානෙ මතු කරගන්න පුළුවන්. ඒකේ කුසල සවිතක්කයන් මතු කරගන්න පුළුවන්. කර්මස්ථාන කියන්නේ කුසල සවිතක්ක. දැන් මොකද වෙන්නේ? අර බලන්න රහතන් වහන්සේ නාගසමල් හාමුදුරුවෝ අර තරුණිය තුළින් මතු කරගත්තා කර්මස්ථානෙ. දැන් මොකද කරේ? සවිතක්කේ මතු වුණා. දැන් මොකද උනේ? ඒ ගැන සවිචාර කරමින් හිටියා. සවිතක්ක සවිචාර සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං ඒකාග්‍රතා ක්‍රමානුකූල ධානයට නිමිති යන්නේ දැන්. දැන් ඊටු ටිකත් පැහැදිලි කරලා දෙන හොඳට අහගන්න ඕන. දැන් එතකොට එහෙනම් අන්න සවිතක්කේ මතු වුණා සවිචාරය දැන් සිද්ධ වුණා එතන. ඊට පස්සේ තමයි අර නිරාමිස ප්‍රීතිය හටගෙන ප්‍රීති බොජ්ජංගේ වැඩිලා ඊටු ටිකත් උනේ. දැන් බලන්න ධාන තුල දැන් බලන්න බොජ්ජංග වැඩිනකොට ධානි වැඩෙන හැටි. එහෙමනම් වීරිය කියන සම්බොජ්ජංගේ ඇතුලේ ඔබට පේනවා මෙන්න මේ සවිතක්ක සවිචාර. ඇයි? අර ආරද්ධ වීරිය පිහිටිය බුද්ධ ශ්‍රාවක ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන් කුසලසිත පවත්වාගෙන යන්න මොකද්ද පාවිච්චි කරන්නේ? සවිතක්ක සවිචාර. ඒ කියන්නේ තමන් අවට ඕනෑම සිදුවීමක් එයා දක්ෂ වෙනවා සවිතක්කයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ඕනම දෙයකින් කුසලසිතක් මතු කරගන්න පුළුවන්. කොහොමද? ඕනම දෙයක ඕනම දෙයක් ප්‍රතිසෝත චින්තනයෙන් දැක්කහම එතන මතුවෙන කුසල විතක්කයක්. දැන් අතනත් උනේ ඒකනේ. ලෝකයා දැක්කේ අනුලෝම චින්තනයෙන්. ඒ අනුලෝම චින්තනයේදී ඔවුන් දැක්කේ මොකද්ද? මේ අනුලෝම ශාන්තිය ගැන නෙමෙයි කියන්නේ. අනුලෝම චින්තනයේ ලෝකයාට අනුකූල වෙච්ච චින්තනය. ලෞකික චින්තනය. ලෝකයාට අනුව අර නැටුම හරි සැපක්. පටිලෝම චින්තනය නැත්නම් නිවනට අනුකූල චින්තනය තුලින් දැක්කහම පේනවා ඒ නැටුම දුකක් කියලා. එහෙනම් පින්වතුනි ඕනම සිදුවීමක් ඔස්සේ ඕනම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් ඔස්සේ ඔබට කුසල නිමිත්ත මතු කරගන්න, කුසල සවිතක්කයක් මතු කරගන්න හැකියාව තියෙන්න ඕන. එහෙනම් අන්නේ මතු කරගත්ත සවිතක්කයේ පිළිබඳව නුවණින් ਵਿਚාරය කිරීමෙන්, නුවණින් සිහි කරමින් සිටීම සවිචාරයි. එහෙනම් ඔන්න දැන් දකින්න පුළුවන් ඔබට විරිය කියන සම්බොජ්ජංගය තුළ ওই සවිතක්කයයි සවිචාරයයි දකින්න ලැබෙන්නේ. ඒක තමයි කිව්වේ උපන් අකුසල් දුරු කිරීම, නූපන් අකුසල් නූපද වීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම කියලා. ඒ කිව්වේ සවිතක්ක සවිචාර ගැන. එහෙනම් ඔය කිව්ව සතර සම්‍යක්පදාන වැඩෙන්නේ ඔන්න ඔය සවිතක්ක සවිචාර තුලදී. එහෙනම් එතන වැඩෙනවා ආරද්ධ වීර්යය. එහෙනම් ඔන්න දැන් බොජ්ජංග තුනක් වැඩෙන හැටි දැක්කා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය. දැන් බලමු අපි විරිය සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා උපදින්නේ කෙබඳු සම්බොජ්ජංගයක්ද කියලා. දැන් බලන්න මොකද වෙන්නේ. දැන් තමන් මේ විදිහට කුසල නිමිත්තක් අරගෙන සවිතක්කයේ සවිචාරයේ වඩනකොට මොකද වෙන්නේ? අර කුසල නිමිත්ත ගැන දිගින් දිගට ਵਿਚාරය කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? හිතේ හට ගන්නවා කුමක්ද? ප්‍රීතිය. ප්‍රීතිය හට ගන්නවා. මොකද්ද? තමන් මේ අකුසලයෙන් නිදහස් වෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥානත් එක්ක ඒක සිද්ධ වෙන්නේ. තමන් මේ අකුසලයෙන් නිදහස් වෙනවා. තමන් මේ දුක්ඛයෙන් නිදහස් වෙනවා. මේ භයානක සංසාර අන්ධකාරයෙන් නිදහස් වෙනවා. නිවනටපත් වෙනවා. ඒ ප්‍රණීත ශාන්ත නිවන උරුමිනවා යනාදී වශයෙන් නුවණින් මෙනෙහි වෙනකොට දැන් හට ගන්න වයින් ප්‍රත්‍ය වේලා ඊළඟ බොජ්ජංගය ප්‍රීති බොජ්ජංගය. දැන් මේ ප්‍රීති බොජ්ජංගය කියන්නේ අන්නර ධානය ඊළඟ අංගය. සවිතක්ක සවිචාර ප්‍රීති. එහෙනම් බොජ්ජංගයත් එක්කයි ධානාංගේ වැඩෙන්නේ. හොඳට දකින්න. එහෙම නැතුව බොජ්ජංගෙන් පිට නෙවෙයි ධාන වැඩෙන්නේ. බොජ්ජංගයත් එක්කයි වැඩෙන්නේ. එහෙනම් සවිතක්ක සවිචාර වැඩෙන්නේ සවිතක්ක සවිචාර වැඩෙන්නේ වීරිය කියන බොජ්ජංගයත් එක්ක. එහෙනම් ප්‍රීති කියන අංගය වැඩෙන්නේ ප්‍රීති බොජ්ජංගයත් එක්ක. මොන ප්‍රීතියද මේ? නිරාමිස ප්‍රීතිය. අකුසලයේ පහ වෙලා කුසලයේ වැඩෙනකොට හිතේ හට ගන්නා ප්‍රීතිය. ඒක අත්දකින්න අකුසලයේ පහ කරගෙන කුසලයේ හිත රඳවන්න. එතකොට නිරාමිස ප්‍රීතිය අත්දකින්න පුළුවන්. ඒ නිරාමිස ප්‍රීතිය කියන්නේ ලෝකයා හිතන જાතිය ප්‍රීතියක් නෙවෙයි. ලෝකයට ප්‍රීතිය කිව්ව ගමන් ඔළුවට එන්නේ අර hina වෙලා උඩ බයින ආකාරي ප්‍රීතියක්. එහෙම එකක් නෙවෙයි. ප්‍රඥාවෙන් ඇතිවන සංසිඳුණු ප්‍රීතියක් ඒක. විශ්වාසය සහනයක ඇතිවන ප්‍රීතියක්. මෙන්න මේ නිරාමිස ප්‍රීතිය වැඩෙන්න ගන්නවා. මේකට කියනවා ප්‍රීති බොජ්ජංගය.
මේ වෙලාවේ ප්‍රත්‍යක්ෂ ඥානත් ක්‍රියාත්මකයි. දැන් ධානයේ අංග 3ක් පූර්ණයි. සවිතක්ක, සවිචාර, ප්‍රීති. දැන් මොකද වෙන්නේ? ප්‍රීතිය වැඩෙනකොට ඒ නිරාමිෂ ප්‍රීතිය හිත පුරා ගන්නකොට ඒ ලෝකෝත්තර සතුට හිත පුරා ගලාගෙන යනකොට දැන් හට ගන්නවා කායික සහැල්ලු භාවය. සියලු කායන් ප්‍රසාදයටපත් වෙනවා. චක්කු කාය, සෝත කාය, ගාහන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය ආදී වශයෙන් මේ සියලු කායන් දැන් රාගෙන්, දේශෙන්, මෝහෙන් තොරව පවතිනවා. ඒ නිසා ඒවා විවේකයි. ඒවට විවේකී ලැබිලා. ඒවා විවේක නිශ්චිතයි, විරාග නිශ්චිතයි, ඒවා නිරෝධ නිශ්චිතයි. ඒවා දැන් වස්සාක පරිණාමී ලෝකයෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා හටගන්න මේ කායන් සම්බන්ධයෙන් ප්‍රසාදයක්, පැහැදීමක් විතරක් නෙමෙයි, යම්කිසි සුඛයක්, සැපයක්, ඒ සැහැල්ලුවක් ඇති වෙනවා. එහෙනම් අන්න ප්‍රීතිබොජ්ජංගේ වැඩෙනකොට මොකද වෙන්නේ? හිත ප්‍රීතියෙන් තෙත් වෙනකොට කය සුඛයෙන් තෙත් වෙනවා. එහෙනම් අන්නේ කය ඇතිවන පස්සද්ධිය සැහැල්ලුව තමයි ඊළඟ බොජ්ජංගේ පස්සද්ධි බොජ්ජංගය. දැන් බලන්න බොජ්ජංග පහක් වැඩිලා. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. බොජ්ජංග පහයි. සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. දැන් ධානයේ අංග 4ක් වැඩිලා. සවිතක්ක වැඩිලා, සවිචාර වැඩිලා, ප්‍රීතිය වැඩිලා, පස්සද්ධිය වැඩිලා. දැන් ඔබට පේනවාද ධාන අංගය වැඩෙන්නේ බොජ්ජංගයත් එක්කයි කියලා. ඒ නිසායි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මහාන බොජ්ජංග වැඩිවීමටයි ලෝකෝත්තර ධ්‍යාන වඩනවා කියන්නේ. ඒක අර බමුණට කිය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, කියපු දේ කරා නම් අවසර ප්‍රතිඵල අවශ්‍ය දවසේදී ලැබෙයි. ඇයි? අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කර කර ඉන්න කිව්වහම ඒක කරන්නේ නැතුව ගිහිල්ලා කොහෙට හරි වෙලා වචන ටිකක් කිය කී හිටියට මග වැඩෙනවද? අවබෝධය වැඩෙන එකක්ද මේ තියෙන සමාධිය වැඩෙන එකක්ද? බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයේ අවබෝධය පිණිසද සමාධිය පිණිසද? මහාන මාගේ ධර්මය ප්‍රඥාව මුල් කරගත්, ප්‍රඥාව අග්‍ර කරපු ධර්මයක්, ප්‍රඥාව අග්‍ර කරපු ශාසනයක් මෙය. සමාධිය අග්‍ර කරපු ශාසනයක් නොවේ කියලා දේශනා කළේ ඇයි? දැන් ওই වාදිවාද අවශ්‍ය නැහැ අපට. කෙනෙක් ප්‍රඥාවෙන් මේ කියන ටික තෝරා ගන්නවා නම් එච්චරයි. තෝරා ගන්න බැරි අය හැමති මාර්ගයක් අනුගමනය කළාට අපට කමක් නැහැ. මොකද බුද්ධ භාෂිතයට පිටින් යන්න අපට අවශ්‍ය නැහැ. බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා නම් මේ සම්බොජ්ජංග වැඩිමයි ධාන වැඩිම කියලා ඔබ ප්‍රඥාවන්තයෙක් නම් විමර්ශනය කරලා බලන්න මේ කියන දේ බොරුවක්ද සත්‍යයක්ද කියලා. හොඳින් බලන්න. හොඳින් බලන්න. මේ සංසාර අනතුරින් මිදෙන්න සියලු වාද වේද පැත්තකින් තියලා. තර්කවාද ඔක්කොම පැත්තකින් තියලා. තර්කයේ තුලින් මොකද්ද ලැබෙන්නේ? ප්‍රඥාවෙන් දකින්න ධර්මය. දැන් බලන්න ඔබම දැක්කා මා කියන්න අවශ්‍ය නැහැ අමුතුවෙන්. ඒ ධානාංග වැඩෙන්න ගත්තේ බොජ්ජංගත් එක්ක නේද? සවිතක්ක සවිචාර වැඩින්නේ විරිය කියන බොජ්ජංගය තුලද? සවිතක්ක සවිචාර වැඩින්නේ විරිය කියන සම්බොජ්ජංගය තුලදී. ප්‍රීතිය වැඩින්නේ ප්‍රීති කියන සම්බොජ්ජංගය තුලදී. පස්සද්ධිය වැඩින්නේ පස්සද්ධිය නැත්නම් සුඛය කියන එක වැඩින්නේ පස්සද්ධි කියන සම්බොජ්ජංගය තුලදී. දැන් මොකද වෙන්නේ බලන්න ඊළඟට. දැන් ඔන්න ඔය මට්ටමට බොජ්ජංග පහක් වැඩිලා දැන්. දැන් එහෙනම් ඒ බොජ්ජංග පහේ ප්‍රත්‍යයෙන් උපදින ඊළඟ බොජ්ජංගය ඒ මොකද්ද බලන්න. දැන් අර විදිහට කුසල සවිතක්කයක සවිචාරයක නිරන්තරයෙන් රැඳිලා ඉන්න කෙනාට නිරන්තරයෙන් ප්‍රීතිය වැඩෙන්න පටන් ගන්නවා. මේ කියන ප්‍රීතිය එක මොහොතක තියෙන ඊළඟ මොහොතේ නැති වෙන එකක් නෙවෙයි. අවිජ්ජාවෙන් ප්‍රත්‍ය වේලා පටිසමුප්පාදේ ගමන් කරොත් ඊට අනුකූලව ඒ මොහොතේදී ඛණ්ඩණය වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අදහස ඒක නැත්තරම නැති වෙනවා කියන එක නෙවෙයි. නැවත අවිජ්ජාව නිරුද්ධ වුණාම ආයි සමාධිය ආයේ ප්‍රඥාවෙන් හටගත්තා වූ සමාධිය පිහිටනවා. එහෙමනම් මේ කියන ධානාංග එක මොහොතක වඩලා තව මොහොතක අත්හැරලා දාන එකක් නෙවෙයි. කොහේ හරි විශේෂයෙන් වාඩි වෙලා වැඩි යුත්තක් නෙවෙයි. සතර ඉරියව්වෙදීම වැඩෙන වඩන්න පුළුවන් ධානාංග. සප්ත බොජ්ජංග වඩන්න විශේෂ තැනක් තියෙනවද? විශේෂ පන්සලක් තියෙනවද? මධ්‍යස්ථානයක් තියෙනවද? සප්ත බොජ්ජංග ඕනෑම තැනකදී ඕනෑම ඉරියව්වක ඉඳගෙන ප්‍රඥාවෙන් වඩන්න පුළුවන් අවබෝධයේ අංග. එහෙනම් සප්ත බොජ්ජංග වැඩෙන කොටයි දැහැන් වැඩෙන්නේ. මේ ලෝකෝත්තර දැහැන් ගැන මේ කියන්නේ. ලෞකික දැහැන් ගැන නෙමෙයි. එහෙනම් දැන් දකින්න ඕන ඔය කියන අංග හතර ඔය විදිහට වැඩිලා එනකොට දැන් මොකද්ද වෙන්නේ? ඔය
සම්බොජ්ජංග ඔය බොජ්ජංග පහේ ප්‍රත්‍යයෙන් උපදින ඊළඟ බොජ්ජංගය සවිතක්ක වැඩුණා නම් ඒ හිතේ සවිචාර වැඩුණා නම් ප්‍රීතිය වැඩුණා නම් පස්සද්ධිය වැඩුණා නම් ඊළඟට ඒ කාන්තෙන් එහි ප්‍රත්‍යයෙන් උපදිනවා චිත්ත ඒකාග්‍රතාව හෙවත් සමාධි බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය දැන් ඔය කියන අංග පහ වැඩිච්ච ගමන් අන්න ධාන වැඩෙන පටන් ගත්තා එහෙනම් බොජ්ජංගත් එක්කයි වැඩෙන්නේ එහෙනම් සමාධිය චිත්ත ඒකාග්‍රතාව කියන ධානාංග වැඩින්නේ සමාධි කියන සම්බොජ්ජංගයත් එක්කයි එහෙනම් දැන් ඔබටම පේනවා විරිය ප්‍රීති පස්සද්ධි සමාධි කියන ඒ බොජ්ජංග හතරේ ධානීය පිහිටන්නේ එතෙන්ට එන්න බෑ නිකන් ඊට කලින් තියෙන ඕන සති බොජ්ජංගයයි ඊට කලින් තියෙන ඕන සති සම්බොජ්ජංගයයි ධම්මවිචේ සම්බොජ්ජංගයයි එහෙනම් මේ දෙක නැත්තම් ඉතුරු ටික නැහැ එහෙනම් දැන් නැවත සිහි කරගෙන එනවා සති සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා ධම්මවිචේ සම්බොජ්ජංගය හටගත්තා ධම්මවිචේ සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා විරිය සම්බොජ්ජංගය හටගත්තා විරිය සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා ප්‍රීති සම්බොජ්ජංගය හටගත්තා ප්‍රීති සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා පස්සද්ධි සම්බොජ්ජංගය හටගත්තා පස්සද්ධි සම්බොජ්ජංගයෙන් ප්‍රත්‍ය වේලා සමාධි සම්බොජ්ජංගය හටගත්තා දැන් ධානයේ අංග පහම වැඩිලා සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එහෙනම් ඒ තුල තියෙන ඔබට පේනවා ඇති බොජ්ජංග බව දැන් මොකද වෙන්නේ ඔය තමයි ප්‍රථම ධාන මට්ටම දැන් එක සැරේ ධාන හතරම වැඩින්නේ නැහෙනි පිළිවෙලට යන්නේ එහෙමනම් අන්න බොජ්ජංග වැඩිනකොට අන්න ක්‍රමානුකූලව ලෝකෝත්තර ධාන වැඩිලා එනවා දැන් මොකද්ද වෙන්නේ දැන් ඔය බොජ්ජංග වැඩින්න දැන් ඔය 6 ප්‍රත්‍යල ඊළඟ බොජ්ජංගේ වැඩින්න පටන් ගන්නවා ඒ තමයි උපේක්ෂා සම්බොජ්ජංගය මොකද්ද උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ ලෝකේ අපනෝන උපේක්ෂාවද නෑ දැන් කල්පනා කරන්න පින්වතුනි ඔය මට්ටමට සිත පාරිශුද්ධ මට්ටමක් දක්වා ගමන් කරනකොට මොකද්ද වෙන්න පුළුවන් දේ දැන් ওই හිතේ රාගයේ දේශේ මොහේ නිරුද්ධයි සහ මුලින්ම නෙවෙයි අනුසයන් තියෙනවා රාතන් වහන්සේගේ තමයි සහ මුලින් නිරුද්ධ වෙන්නේ එහෙනම් ඒ මට්ටම් වලට නිරුද්ධයි දැන් එහෙනම් ඊළඟ බොජ්ජංගයත් ඔය බොජ්ජංග 6 ප්‍රත්‍යයෙන් උපදින්න පටන් ගන්නවා ඒ සම්බොජ්ජංගය කොහොමද වැඩෙන්නේ කියලා දැන් ඔන්න අහගන්න මොකද්ද උපේක්ෂාව කියන්නේ ලෝකයක් පනවන උපේක්ෂාවක් තියෙනවා ලෝකයා කියනවා සැප දුක අතරේ සමව හැසිරීම නැත්තම් මදහත් භාවය උපේක්ෂාව කියලා. ඒ ලෝකයාගේ උපේක්ෂාව. ඒ කියන්නේ ලෝකයා රාගයෙන් සැප වේදනාවක් හදාගෙන කියනවා සැප වේදනාවට ඇලෙන්න එපා උද්දාම වෙන්න එපා කියලා. ද්වේෂයෙන් දුක වේදනාවක් හදාගෙන කියනවා දුක්ඛ දෝමනසයන්හිදී ගැටෙන්න එපා ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. මෙන්න ඊට පස්සේ අර මෝහ වේදනාවෙන් විවිධාකාර භය සන්ත්‍රාසයේ සැකී උපදවගෙන කියනවා ශෝකයෙන් භයෙන් සැලෙන්න එපා කියලා. ලෝකයා ඒකට උපේක්ෂාව කියනවා. ඒ කියන්නේ සැප දුක අතරේ දෝලණය නොවි ඉන්න පුළුවන් නම් ඒක ලෝකයට අනුව උපේක්ෂාව. බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ ආරු උපේක්ෂාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඊට වැඩිය උසස් එකක්. සහ ඊට හාත්පසින්ම වෙනස් එකක්. මොකක්ද එහෙනම් ඒ උපේක්ෂාව කියන්නේ? දැන් සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඔය ධානාංග ලෝකෝත්තර දැහැන් අංග වැඩිච්ච සිතක පවතින්නේ ඊටමත් පිරිසිදු චිත්ත ස්වභාවයක්. සමාධිමත් චිත්ත ස්වභාවයක්. එහෙනම් ඒ හිතේ රාගේ, දේශේ, මෝහේ නිරුද්ධ වෙලා තියෙන්නේ දැන්. නිරුද්ධ වෙලා තියෙන කියන්නේ රාග, දේශ, මෝහ නිරුද්ධ වෙලා තියෙන මේ සිත දැන් විපාක අරමුණක් ස්පර්ශ කළොත් මොකද වෙන්නේ? දැන් මේ විපාක අරමුණ ස්පර්ශ කරන්නේ රාගෙනුත් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? රාග සම්පස්සේ හටගන්නේ නැහැ. ඒ නිසා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියලා සැප වේදනා නිරුද්ධ වෙනවා. ඊළඟට විපාක අරමුණ ස්පර්ශ කරන්නේ දේශේනුත් නෙවෙයි. ඒ නිසා දේශ සම්පස්සයත් නිරුද්ධයි. ඒ නිසා පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියලා දුක්ඛ දෝමනස්ස උපා දුක්ඛ සහගත දෝමනස්ස උපා සමායින් දුක්ඛ සහගත ඒ දෝමනස්ස වේදනාවත් පහ වෙනවා. දැන් අර රාග ස්පර්ශය නිරුද්ධ නම් සෝමනස්ස සහගත සුඛ වේදනාව නිරුද්ධයි. ද්වේෂ ස්පර්ශය නිරුද්ධ නම් පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියලා දෝමනස්ස සහගත දුක්ඛ වේදනා නිරුද්ධයි.
ඊළඟට මෝහ ස්පර්ශයත් නිරුද්ධ නම් එහෙනම් උපේක්ඛා සහගත අන්න ලෝකේ උපේක්ෂා සහගත අදුක්කම සුඛ වේදනාවත් නිරුද්ධයි. දැන් එහෙනම් කල්පනා කරන්න ඒ සමාධිමත් සිතේ රාගයත් නිරුද්ධයි, ද්වේෂයත් නිරුද්ධයි, මෝහයත් නිරුද්ධයි, අනුසයන් පවතිනවා. ඒ මට්ටමට නිරුද්ධයි. කියන්නේ අනුසයන් ඉතුරුයි සාමුලින්ම නිරුද්ධ වුණා නම් රහතන් වහන්සේ. 아무තෙන් කරන්න දෙයක් නෑ. එහෙනම් මේ කියන්නේ තාම නිවන් මාර්ග වඩන කෙනෙක් කියන්නේ. ඒකනේ බොජ්ජංග වැඩෙන්නේ තාම. එහෙනම් එයාගේ ඒ මට්ටමට ඒ නිරුද්ධ වෙලා තියෙන්නේ. නැතුව සාමුලින් නෙවෙයි. එහෙනම් ඒ මට්ටමට රාග දේශ මොහ නිරුද්ධ නම් ඒ මට්ටමට උඩ දකින්න ලැබෙනවා මොකද්ද? අන්න ආරූපේක්ෂාව මොකද්ද? යම් කිසි අරමුණක ඒ අව්‍යාකෘත ස්වභාවය. දැන් අර දකින්න ලැබෙන අව්‍යාකෘත සිත හටගන්නේ අන්න එතනදී. ඒ කියන්නේ අහේතුක සිතක් ඒක. ඒ කියන්නේ ඒකේ රාග දේශ මොහ නැහැ. ඒ නිසා හටගන්න සිත. හැබැයි මේ ඔන්න තෙන්ඩ එන්න එපා ප්‍රභාසර චිත්තය කියලා. තාම ප්‍රභාසර චිත්තය කරා ගමන් කරමින් ඉන්නේ. දැන් පූර්ණ වශයෙන් ඔතනදී ප්‍රභාසර චිත්තයක් දකින්න පුළුවන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ එතනින් එහාට. එහෙනම් පටිසමුප්පාදයේ සාමුලින්ම අවිජ්ජායත්‍ය අශේෂ විරාග නිරෝධෝ කියලා නිරුද්ධයි. එහෙම වෙලා නැහැ තාම. ශේෂයක් ඉතුරුයි. අනුසය. එහෙනම් දැන් දකින්න ඕනේ එහෙනම් අන්නේ සමාධිමත් සිතින් ලෝකේ ස්පර්ශ කරන අරිය ශ්‍රාවකයාට ඒ සමාධිය කොහොම එකද? ආනන්තරිකයි. ඒ කිව්වේ අන්තරයක් නැහැ. ඒ කිව්වේ පන්සලේ ඉන්නකොට මධ්‍යස්ථානයේ ඉන්නකොට තියෙන සමාධියක් ඒක. ගෙදරාවම නැති වෙන එකක් නෙවෙයි. අන්තරයක් නැතුව දිගින් දිගට තියෙන එකක්. ඒ කියන්නේ ඒක අතර අන්තරයක් නැහැ. ඒ කියන්නේ හිඩසක් නැහැ. ආනන්තරිකයි. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයින් සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති. ඒ සමාධිය හා සමාන සමාධියක් තව ලෝකෙ පේන්නේ. හැබැයි සමාධිය ලෝකෙට පේන්නේත් නැහැ. අන්න එකයි විශේෂත්වය. ඒ ලෝකෝත්තර සමාධිය ලෝකයට පේන එකක් නෙවෙයි. ඇහැට පේන එකක් නෙවෙයි. දැන් ලෞකික සමාධිය ඇහැට පේනවා. කොහේ හරි වාඩි වෙලා ඇස් දෙක වහගෙන ඉන්නවා. ඉතින් බොරුවට වහන් ඉන්නවද කියලා කවුද දන්නේ? ඉතින් ඒත් පේනවා එයා සමාධිය වඩන කෙනෙක් කියලා. එදාට ලෝකයේ එයාට ගොඩක් ගරු සත්කාර කරනවා. එයා භාවනා කරන කෙනෙක් නේද? එයා ධ්‍යාන තියෙන කෙනෙක් නේද කියලා. හැබැයි ලෝකෝත්තර සමාධියෙම ඇහැට පේන එකක් නෙවෙයි. අර බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේලා අනුමත කරන්නේ වර්ණනා කරන්නේ අන්නේ ආනන්තරික සමාධියයි. අන්තරයක් නැතුවම වැඩෙන සතර ඉරියව්වෙන් වැඩෙන මේ ලෝකෝත්තර සමාධිය. දැන් ආයි හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඔබට මේ කියන ටික අහන් හිටියනම්. දැන් ඔබටම තේරෙනවා ඇති. මා කියන එකක් නෙවෙයි මේ. ඒතර බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙන ක්‍රමය මේ. එහෙමනම් අන්න අපිට පේනවා දැන් ඒ සමාධිය වැඩුණා නම් ඒ විදිහට ආනන්තරික සමාධිය වැඩුණා නම් සමාධි බොජ්ජංගයේ සම්බොජ්ජංගයේ වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් උපේක්ෂා සම්බොජ්ජංගයත් ඒකම වැඩෙනවා. ඒ උපේක්ෂාව ගැන දැන් මේ පැහැදිලි කරමින් ඉන්නේ කොහොමද? රාග දේශ මොහ නිරුද්ධ සිතක්. දැන් ලෝකේ විපාක අරමුණු ස්පර්ශ කරනවා. ලෝකේ විපාක අරමුණු ස්පර්ශ වෙනකොට මොකද්ද වෙන්නේ? රාගේනුත් නෙවෙයි දැන් ස්පර්ශ වෙන්නේ. ද්වේෂේනුත් නෙවෙයි ස්පර්ශ වෙන්නේ. මෝහේනුත් නෙවෙයි ස්පර්ශ වෙන්නේ. ඒ නිසා ඒ විපාක අරමුණ දැකීමකට, ඇසීමකට, දැනීමකට, සිතවිල්ලකට සීමාවන අරමුණක් වෙනවා. දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුතමත්තං භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂ්‍යති කියලා එය විපාක අරමුණකට සීමා වෙනවා. මෙන්න මේ ස්වභාවයටයි කියන්නේ උපේක්ෂාව කියලා. ආරූපේක්ෂාව. මෙතන පවතින වේදනා ආරූපේක්ෂා වේදනාව, මෙතන පවතින පාරිශුද්ධිය ආරූපේක්ෂා සති පාරිශුද්ධිය, උපේක්ෂා සති පාරිශුද්ධිය මේ වෙලාව හිතේ පවතින. ඒක පූර්ණ වෙන්නේ රහතන් වහන්සේගේ හිතේ. එහෙනම් රහතන් වහන්සේ තමයි මේ උපේක්ෂා සති පාරිශුද්ධිය සිතේ ස්ථාවර වෙන්නේ. අකුප්පා චේතෝ විමුක්තිය කියලා. එතනින් මෙහා ඉන්න අයට ඒ පූර්ණ ආරූපේක්ෂාව දකින්න බෑ. ඒ මට්ටම් වල කිනාට ඒ මට්ටම් වල හිතේ පිරිසිදු භාවය අනුව අත්දකින්න ලැබෙන උපේක්ෂාවක් විතරයි එතන තියෙන්නේ. ඒක තමයි අර කණාමැදිරි එලියක්, පහන් එලියක් සමායන. ඔව් කණාමැදිරි එලියක්, පහන් එලියක්, හඳ එලියක්, ඉර එලියක් වශයෙන් අනාදී වශයෙන් පෙන්වන්නේ ඒ පුද්ගලයා දකින්න ශාන්තිය. එතකොට එහෙමනම් අන්න ඔය විදිහට බොජ්ජංග වැඩුණා නම් දැන් මොකද වෙන්නේ? දැන් අත්දකින්න ලැබෙනවා. දැන් එයා විපාක ලෝකයේ තුල කටයුතු කරන කෙනෙක්. ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන් ඉතින්. හැබැයි අර කියන විදිහට වැඩ කරන්න ඕන. නිකම් බෑ. මේ වෙනකොට හොඳ සීලයක පිහිටිය කෙනෙක්. කාමෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් නේ. කාමෙන්
කාමයේ තුල හිටියනම් කොහොමද අර කාම විතර්කේ පහ කරන්නේ? එහෙනම් එක තැනකදී කාමයෙන් වෙන් වෙලා ඉන්නවා ආයි ගෙදර ආවට පස්සේ කාමයෙන් ඉන්නවා නෙවෙයි මේ කියන්නේ. නිරන්තරයෙන් කාමයෙන් වෙන් වෙලා ඉන්න ඕන. දැන් මොකද uppajjatiවා කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති විනෝදිති අනභවං ගමේති කිව්වේ කොහේ හරි ස්ථානිකදී විතරක් කරන්න ඕන වැඩක්ද? යම් කිසි කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් විහිංසා විතරකයක් හටගත්තොත් ඒක වහාම මහාන නොයවසිය යුතුයි පහ කළ යුතුයි විනාශ කළ යුතුයි දුරු කළ යුතුයි නැවත නූපදින තත්ත්වයට පත් කළ යුතුයි කියන්නේ විශේෂයෙන් තැනකදී කරන වැඩක් නෙවෙයි හැම මොහොතකම කළ යුතු වැඩක්. එහෙමනම් ඔබම කල්පනා කරලා බලන්න ඔය කියන විදිහට ඔබට පුළුවන්ද හැම මොහොතකම කාම විතර්කයන්ගෙන් නිදහස් කරගෙන සිත පවත්වාගෙන යන්න? පුළුවන් නම් ඔබට ලෝකෝත්තර දෙයක් වැඩි. තර්ක විතර්කයක් නෑ එතන. කාට හරි පුළුවන් නම් ඔය කාම විතර්කයන්ගෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගෙන පවත්වාගෙන යන්න දිගින් දිගට එතන වැඩිනේ ලෝකෝත්තර ධ්‍යාන තමයි ආයි. අමුතුවෙන් ආයාස දරන දෙයක් නෑ. මේකද මේ බොජ්ජංග වැඩිලා පූර්ණ වෙනකොට තමයි ධ්‍යාන පූර්ණ වෙන්නේ. එහෙමනම් අර උපේක්ෂා සති පාරිශුද්ධිය තමයි අර උපේක්ෂා බොජ්ජංගය කියන්නේ. එහෙනම් අර බොජ්ජංගය වැඩුණාම එහි ප්‍රත්‍යයෙන් උපදින උපේක්ෂා බොජ්ජංගය කියලා කියන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ අන්න අර චිත්ත ස්වභාවය මොකද්ද? උපේක්ෂා සති පාරිශුද්ධ චිත්ත ස්වභාවය. දැන් ඒක වැඩිනවා. දැන් බලන්න ඒ වැඩිලා අවසානයේ පූර්ණ වුණාම කොතනද නතර වෙන්නේ? ලෝකෝත්තර චතුර්ථ ධානයෙ. එහෙනම් ලෝකෝත්තර චතුර්ථ ධානයේදී තමයි උපේක්ෂා සති පාරිශුද්ධිය පූර්ණ වෙන්නේ. ක්‍රමානුකූලව. ඉතින් ඒක නිසා රාග දේශ මොහ දුරු වෙනකොට අර දිගින් දිගට දුරු වෙලා ඔහොම දිගින් දිගට යනකොට අර එක එක බොජ්ජංග පූර්ණ වෙලා අවසානයේ උපේක්ෂා බොජ්ජංගේ පූර්ණ වෙන දවසක් එනවා. එදාට බොජ්ජංග පූර්ණයි. 7ක් වැඩින්නේ 8ක් වැඩි. බොජ්ජංග පූර්ණ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වන්නේ 8ක් පූර්ණ වන්නේ සම්මා ඥාන සම්මා විමුක්තිය දෙකක් වැඩි දෙකක් පූර්ණ වේ. දැන් මොකද වෙන්නේ? 8යි 2යි 10යි දසහංගේ සමන්නාගතෝ අරහති උච්චති කියලා අරිහත් ඵලයටපත් වෙනවා. එහෙමනම් දැන් ඔන්න බොජ්ජංග තුලින් අමරණීයත්වය කරා යන හැටි පැහැදිලි කරා. දැන් එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? බොජ්ජංග වඩන්න නම් දැන් තව දෙයක් දැනගන්න ඕනේ. ඒකත් පැහැදිලි කරන්න ඕනේ. එහෙමනම් ඔන්න ඔය ආකාරයටයි බොජ්ජංග වැඩෙන්නේ. එහෙනම් කෙනෙක් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකක්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය මනාවකට අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ අසන ලද ධර්මයේ නැවත නුවණින් සිහි බුද්ධි යුක්තව පටිසමුපාදයට දාලා ඒ න්‍යාය ධර්මයේ තුලින් දකින්න පටන් ගන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරං කියන්නේ. එතකොට තමයි සතිබොජ්ජංගය වැඩිලා එයින් ප්‍රත්‍ය වෙලා ඉතුරු බොජ්ජංග ටිකක් ක්‍රමානුකූලව වැඩෙන්න ගන්න. ඒ වැඩෙන ආකාරය. දැන් වඩන ආකාරය ගැනත් කැටියෙන් යමක් කියන්න ඕන. වඩන ආකාරය. වැඩෙන ආකාරය වඩන ආකාරය කියන්නේ දෙකක්. දැන් කෙනෙක් නුවණින් Taman දැක්ක ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් හිටියොත් දිගින් දිගටම මේ සියලු කාමයන්හි ආස්වාදයන්හි ආදීනව අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දිගින් දිගට මෙනෙහි කරමින් සිටියොත් මොකද වෙන්නේ? ඔහු දැන හිටියත් නොදැන හිටියත් ඔය බොජ්ජංග 7යි වැඩින්නේ. දැන් භික්ෂුවක් හැටියට භික්ෂුණියක් හැටියට එහෙම නැත්නම් නිවන් මාර්ග වඩන උපාසකෙක් උපාසිකාවක් හැටියට විශේෂයෙන් ඒ කාර්යවියම නිරත වෙලා ඒ කියන්නේ වෙන ලෝකේ තියෙන සේරම පරිහෙලව් ටික අත්හැරලා දාලා ලෝකෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා සම්පූර්ණයෙන් විවේකයටපත් වෙලා මොකද්ද විවේකය? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කායනුත් කෙලෙස් වලින් වෙන් වෙලා, සිතුනුත් කෙලෙස් වලින් වෙන් වෙලා, මේ සියලු උපාදානයන්ගෙන්, උපද්‍රවයන්ගෙන් වෙන් වෙලා, කායටත් විවේකය ලැබිලා, සිතටත් විවේකය ලැබිලා, ඒ වගේම මේ කරදර ප්‍රශ්න නැහැනේ කියලා අර විමුක්ති සුවයක් දැනෙනවා. ඒක තමයි උපදි විවේකය කියන්නේ. උපද්‍රවයන්ගෙන් තොර වීම. දැන් මිනිස්සු මේ දුක් විඳින්නේයි කාමයේ හඹාගෙන යන කෙනාට කායටත් විවේකයක් නැහැ. මොනවද කායයන්? චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીවා කාය, කාය කාය, මනෝ කාය. ඔය කායන් 6 අප්‍රමාණ පරිපීඩිත වෙහෙසකටපත් වෙලා තියෙනවා. මේ හිස් අරමුණු පස්සේ ලුහු බැඳලා ඔය කායන් වලට අප්‍රමාණ වෙහෙසක් ඇති වෙලා තියෙන්නේ. මිනිස්සු ඒක කියන මට දැන් ඇති වෙලා තියෙන්නේ. මට එපා වෙලා තියෙන්නේ. ඒ තරම් වෙහෙසක් ඇති වෙලා කායන්ට.
ඒ වගේම හිත දූරංගමං අසරීරං දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් මේ තුච්ච නින්දිත හිත අරමුණු පස්සේ ලුහු බැඳලා සක්වලෙන් එතරටත් ගිහලා පිටසක්වලත් ගිහලා පිටසක්වලත් මිනිස්සු ඉන්නවද කියලා හොයන. තවත් මොකෙක් හරි ඉන්නවද කියලා ගොදුරු කරගන්න. දැන් මේ විදිහට ලුහු බඳින තුච්ච නින්දිත හිත නිසා හිතටත් විවේකයක් නැහැ. හිතටත් තියෙන මහා අසහනිය. කායටත් තියෙන අවිවේකයක්. හිතටත් තියෙන අවිවේකයක්. එපමණද? නෑ. තව මේ විවේකය ගැන ඉදිරියේදී මීට වැඩි ගැඹුරින් විග්‍රහයක් කරනවා. මම මේ ඉන සියලු දෙනාට කෙටියෙන් තෝරලා දෙන්නේ මේ මොහොතට අදාළ පරිද්දෙන්. නැත්තම් කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ කියන්නේ මීටත් වඩා ගැඹුරු විග්‍රහයක්. කවුරුත් හිතන්න එපා ඔය ටිකටයි ඔය විවේකයේ කියන්නේ කියලා නෑ. ඊට වඩා ගොඩාක් ගැඹුරට යන්න ඕන. මම මේ කෙටියෙන් මේ අවස්ථාවට ගැලපෙන අන්දමින් මේ දේශනා කරන්නේ. ඒ ත්‍රිවිධ විවේකය ගැන අපි විග්‍රහයක් ඉස්සරහට කරගමු. පිටකෝපදේශයේ නේත්‍යප්පකරණ ආදී මූල අටුවාවල ඒ ත්‍රිවිධ විවේකය ගැන විශාල විස්තරයක් එනවා. පටිසම්භිදා මග්ගප්පකරණෙත් එනවා. ඒවත් කියවන්න ඕන. ඒවත් දැනගන්න ඕන. ඒ ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙමනම් අර කාමයේ හඹාගෙන යන කෙනාට කායටත් විවේකයක් නැහැ. හිතටත් විවේකයක් නැහැ. දෙකයි. ඒ විතරද? නැහැ. ඒ කාමයේ හඹාගෙන ගිය ක්‍රියාවලිය නිසා හටගත්ත ප්‍රශ්න කරදර තියෙනවා. භය තියෙනවා. උපද්‍රව තියෙනවා. ඒ නිසා අවිවේකයක් තියෙනවා හිතට. ඒ කියන්නේ අරමුණු හඹාගෙන ගිහිල්ලා කයටත් වෙහෙසයි. අරමුණු හඹාගෙන ගිහිල්ලා සිතටත් වෙහෙසයි. අරමුණු නිසා හටගත් හඹාගෙන ගිය අරමුණු නිසා හටගත් උපද්‍රව නිසා නිදහසටත් බාධාවක් ඇති වෙලා හිතේ අර හිතේ විවේකේ විතරක් නෙවෙයි හිතේ සහනයක් නැහැ. දැන් උපද්‍රව පිළිබඳ බයකුත් තියෙනවා. එහෙනම් එයාට තුන් ආකාරයකින් විවේකේ නැති වෙලා. එහෙනම් කෙනෙක් මේ කාමයේ හඹාගෙන යන මේ ක්‍රියාවලිය නතර කරපු ගමන් මොකද වෙන්නේ? මේ ත්‍රිවිධ විවේකයේ මුදා වෙනවා. කායන්ට විවේකයේ උපදිනවා. චිත්තයට විවේකයේ උපදිනවා. උපද්‍රවයන්ගෙන් නිදහස් නිසා, උපාදානයන්ගෙන් නිදහස් නිසා දැන් ලෝකයේ පිළිබඳ බයක් ඇති වෙන්නේ නැහැ. නාම රූප ධර්ම පිළිබඳ බියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ උපද්‍රව බියනුත් උපද්‍රවයන්ගෙනුත් නිදහස්. උපද්‍රව විවේකයක් නැත උපදීන්ගෙන් වෙන් වෙච්ච නිසා ඒනුත් විවේකයක් හටගන්න කෙනෙක් උපදි විවේකය. දැන් එහෙනම් අන්න කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන ත්‍රිවිධ ආකාරයකින් විවේකය වැඩෙනවා. විවේක නිස්සිතයි. ඊළඟට දැන් මොකද වෙන්නේ? රාගය කියලා කියන්නේ මොකද්ද? රාගය කියලා කියන්නේ මේ ආස්වාදයේ සැප වේදනා උදෙසා අරමුණු ඇසුරු කරන ස්වභාවයටයි රාගය කියන්නේ. ආස්වාදයක් උදෙසා රූපය ඇසුරු කිරීම රූප රාගය. ශබ්දය ඇසුරු කිරීම ශබ්ද රාගය. ගන්ධය ඇසුරු කිරීම ගන්ධ රාගය. රස ඇසුරු කිරීම රස රාගය. ස්පර්ශ ඇසුරු කිරීම ස්පර්ශ රාගය. අදහස් ඇසුරු කිරීම ධම්ම රාගය. මොනවද? ආස්වාදයක් උදෙසා. එහෙම නැතු ආස්වාදයෙන් තොරව ඒව ඇසුරු කරනවා නම් එතන රාගය නේද? රහතන් වහන්සේට සිද්ධ වෙනවා රාගයෙන් තොරව රූප ඇසුරු කරන්න. හැබැයි ලෝකයා රූප ඇසුරු කරන්නේ රාගයෙන් තොරව නෙවෙයි. රාගයෙන් යුක්තව. එහෙමනම් මෙන්න මේ රාගයෙන් යුක්තව එහෙම නැත්නම් මේ ආස්වාදයක් බලාපොරොත්තුෙන් යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් යන ආදී වශයෙන් මේ ලෝක ප්‍රපංච ස්පර්ශ කිරීමේ ක්‍රියාවලියට තමයි මේ රාග ක්‍රියාවලිය කියලා කියන්නේ. රාගය කියලා කියන්නේ. ආස්වාදයක් අරමුණු කරගෙන ලෝකේ ඇසුරු කිරීමට රාගය කියන්නේ. එහෙමනම් දැන් මොකද වෙලා තියෙන්නේ මෙයා? දැන් මේ බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අහලා අවබෝධ කරන් යථාබෝධය වැඩෙනකොට, ප්‍රඥාව වැඩෙනකොට මේ සසරේ මේ නාම රූප ධර්මයන්හි ගත හැකි සාරයක් නැහැ කියන එක හොඳින් අවබෝධ වෙනකොට මහා වීරියකින් යුක්තව අර හිස් ලෝකේ අතහැරලා දාලා ඒ හිස් ලෝක වැඩ පිළිවෙල අතහැරලා දාලා උතුම් වූ පැවිද්දට එනවා කෙනෙක්. ඒ ආවට පස්සේ තමයි අර කාය විවේකේ හටගන්නේ. චිත්ත විවේකේ හටගන්නේ. උපදි විවේකේ හටගන්නේ. අන්න විවේක නිශ්චිත. දැන් ඉබඳු කෙනා ලෝකයේ ඇසුරු කරන්න යන්නේ ආස්වාදයක් බලාපොරොත්තු වෙන. ඒ නිසා මොකද වෙන්නේ? රාගයෙන් වෙන් වෙලා විරාග නිශ්චිත. විවේක නිශ්චිත, විරාග නිශ්චිත. දැන් මොකද වෙන්නේ? ඔය විවේකයේ තුල විරාගයේ තුල පසුවන ඒ ආරි ශ්‍රාවකයාගේ චිත්තසංතානේ රාග දේශ මොහ උදා වෙන්නේ නැහැ. නිරෝධයයි පිහිටලා තියෙන හිත නිවනේ පිහිටලා ඒතං සන්තං ඒතං පණිතා යදිදං සබ්බ සංකාර සමතෝ
සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ක විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. දැන් නිරෝධේ පිටලා හිත. ඒ කියන්නේ දැන් උත්සාහ ගන්න හැමතිස්සෙම සමුදය ධර්ම උදෙසා වෑයම් කිරීමක් නෙවෙයි. නැත්නම් සමුදය ධර්මයන්ට ඉඩ හැරලා ඔහේ උඩමින් බල ඉඳ නෙවෙයි. හැමතිස්සෙම වෑයම් කරන්නේ මෙන්න මේ නිරෝධය තුළ හිත පිහිටලා තියාගන්න. ඒ නිසා හැමතිස්සෙම අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ අනුපස්සනාවෙන් යුක්තවමයි වාසය කරන්නේ. ඒක එළියෙන් බැලුවට මිනිහෙට පේන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරනවා කියන්නේ කොහේ හරි වාඩි වෙලා සියල්ල අනිච්චයි කිය කියන එක නෙවෙයි. ඒ ලෝකයට පේන්න කරන වැඩ. ප්‍රඥාවෙන් කරන දේ කොහොමද ලෝකයට පේන්නේ? ප්‍රඥාවෙන් මිනිහි කරන්නේ අනුපස්සනා කරන්නේ. අනිච්ච ලක්ෂණයට දුක්ඛ ලක්ෂණයට අනාත්ත ලක්ෂණයට අනුකූලව ආස්වාදයේ කාමයේ නුවණින් විමර්ශනය කරමින් ඉන්නේ දැන්. ඒ නිසා මොකද වෙන්නේ? හැම මොහොතකම අවිජ්ජා නිරෝධයි. ඒ නිසා අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා නිරෝධ හිත පිටනවා. අන නිරෝධ නිස්සිත. දැන් විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත. දැන් ওই මට්ටමට අහම මොකද වෙන්නේ? එයා ලෝකෙන් වෙන් වෙච්ච කෙනෙක්. ඔස්සග්ග පරිණාම. ඒකේ විරුද්ධ අර්ථය මොකක්ද? සංසග්ග පරිණාම. ධර්මයේ නොදැක්ක ලෝකයා හැමතිස්සෙම කැමති සාමූහිකව ජීවත් වෙන්න. තව අය අසුරු කරමින් ජීවත් වෙන්න. කණ්ඩායමක් තුල ජීවත් වෙන්න. සමාජයක් තුල ජීවත් වෙන්න. ඇයි ඒ අරමුණු රැස් කර ගැනීම උදෙසා. අරමුණු ළඟා කර ගැනීම උදෙසා. ආස්වාදී උදෙසා. පිරිසක් එක්ක ජීවත් වෙනකොට තුච්ච නින්දිත සිතට පුළුවන් ලේසියෙන්ම රාග දේශ මොහ උපදව ගන්න. ඒ නිසා හිතට වහල් වෙච්ච හිතට මුලා වෙච්ච මිනිස්සු සංසර්ග පරිණාමي හැමතිස්සෙම සංසර්ගය හොයන. ලෝකයට එක්ක එකතු වෙන්නමයි බලන්නේ. දැන් මේ ආර්ය ශ්‍රාවකයා කවුද? ඔස්සග්ග පරිණාමي. ඒ සංසර්ගයෙන් වෙන් වෙච්ච කෙනා. දැන් එයා විවේක නිස්සිතයි, විරාග නිස්සිතයි, නිරෝධ නිස්සිතයි, ඔස්සග්ග පරිණාමي. අන ලෝකයෙන් වෙන් වෙලා කටයුතු කරන කෙනෙක්. දැන් මොකද වෙන්නේ? ඔය කිව්ව ආකාර හතරට කටයුතු කරමින් තමයි දැන් එයාගේ මේ බොජ්ජංග ටික වැඩෙන්න ගන්න. එතකොට දැන් ඔබම කල්පනා කරලා බලන්න. එබඳු අරිය ශ්‍රාවකයෙක්ගේ නිවන් මඟ වැඩෙන ආකාරයත් ඔහුගේ චිත්ත සමාධිය කෙබඳු එකක්ද කියලා. අමුතුවෙන් ආයෙ කළ යුත්තක් පෙවුන්නේ. දැන් එහෙනම් ඔය කිව්ව විදිහට විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, ඔස්සග්ග පරිණාමී ආකාර හතරකින් සති සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය කියන බොජ්ජංග ටික වැඩෙන්න පටන් ගන්නවා. දැන් මේක ඒ ආර්ය ශ්‍රාවකයාට ඕන අවබෝධයෙන් යුක්තව වඩන්න. එහෙමනම් ඒ අවබෝධයෙන් යුක්තව වැඩිම කියන එක හිතු මතයට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එහෙනම් ඒ ගැන තමයි දැන් කියන්නේ තං සුනාතහ සාදුකම් මනසිකරොත. හොඳින් අහගන්න, හොඳින් නුවණින් මෙනෙහි කරන්න. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේක බුදු පියාණන් වහන්සේ පෙන්නනවා භාවනා කාල කියලා සූත්‍රයක. මම හිතන්නේ ඒ සූත්‍රේ නම අපේ සොයිසා මහත්තයාගේ ත්‍රිපිටකයේ තමයි භාවනා කාල කියලා හඳුන්වලා තියෙන්නේ. මම හිතන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වෙනත් නමකින් ඒ සූත්‍රය ඇතුළත් වෙන්නේ. කොයි ආකාරයෙන් හරි බොජ්ජංග සංයුක්තයේ මේ සූත්‍රය තියෙන්නේ. භාවනා කාල කියලා තමයි සොයිසා මහත්මයාගේ ඒ ත්‍රිපිටකය තුල, සරල ත්‍රිපිටකය තුල දැක්වෙන්නේ භාවනා කාල. මෙන්න මේ සූත්‍රේ පෙන්වලා තිනවා භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග වඩන්න ඕන කාලය. මොකද කාලය? බොජ්ජංග වලට කාලයක් සහ අකාලයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන බොජ්ජංග 7 බුදු පියාණන් වහන්සේ බෙදනවා මෙන්න මේ විදිහට. සති සම්බොජ්ජංගය මූලික බොජ්ජංගය, ප්‍රමුඛ බොජ්ජංගය. ඒක නිසා ඒක පැත්තකින් තියෙනවා. ඊතුරු තව බොජ්ජංග 6ක් තියෙනවා. ඒ 6 තුනකට බෙදෙනවා. මොනවද තුන? මුලින්ම තියෙනවා ධම්මවිචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය. ඒක කාණ්ඩයක්. ඊළඟට තියෙනවා පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය. ඒ අනිත් කාණ්ඩය. දැන් මේක බුදු පියාණන් වහන්සේ උපමාවක් ඇසුරෙන් දේශනා කරන්නේ. මහාන යමෙක් ගමනක් යනවා. ගමනක් යනකොට ඔහුට පරිහරණය කරන්න සිද්ධ වෙන S2ක් කකුල් දෙකක්. දැන් මේ S2යි කකුල් දෙකයි පරිහරණය කරමින් මේ ගමන යන කෙනා කකුල් දෙකෙන් එක කකුලක් විතරක් තියලා ගියොත් මොකද වෙන්නේ අහනවා. මහ දුරක් යන්නේ ඇදගෙන වැටෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? කකුල් දෙක මාරුවෙන් මාරුවට තීති යන්න ඕන. එක කකුලක් තියෙනවා ඊළඟට අනිත් කකුල ඉස්සරහෙන් තියෙනවා. මේ විදිහට
එක කකුලක් ඉස්සර වෙනවා ඊළඟට අනිත් කකුල ඉස්සර වෙනවා. මේ විදිහට කකුල් දෙක මාරු කර කර තිය යන්න ඕන. කවුරු හරි මේ කකුල් දෙකෙන් එක කකුලක් පාවිච්චි කරමින් විතරක් ගියොත් ඉතාලම සුළු දුරක් ගිහිල්ලා ඇදගෙන වැටේ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට කකුල් දෙක මාරු කරමින් ගමන ගියාට කකුල් දෙක මාරු වුණාට S2 හැමතිස්සෙම මේ ගමනේ නිරන්තරයෙන් යෙදෙන්න ඕන. එහෙමනම් S2 කියන්නේ ඒ ගමනේ හැම මොහොතකම එක දිගටම භාවිත වෙන්න ඕන අංගයක්. කකුල් දෙක විතරක් ඒ අවස්ථාවට අනුකූලව මාරු වෙනවා. මෙන්න මේ විදිහට මහන මේ බොජ්ජංග වැඩිීමේදී S2 තමයි සති සම්බොජ්ජංගය. කකුල් දෙක තමයි මෙන්න මේ ධම්මවිචය, විරිය, ප්‍රීති කියන බොජ්ජංග තුනත් ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුනක්. මෙන්න මේ තමයි කකුල් දෙක. එහෙනම් මේ දෙක මාරුවෙන් මාරුවට තියන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් එක කොටසක් විතරක් අරගෙන කවුරු හරි වඩන්න ගියොත් එයා ඉතාම නුදුරු කාලයකදී ඇදගෙන වැටෙනවා. ඇයි? තනි කකුලෙන් ගමන් යන්න බෑ. කකුල් දෙකෙන්ම යන්න ඕනේ. තනි කකුලෙන් උඩ පැන පැන යන්න හැකි. ඉතින් මිනිසුන්ට වෙන්න පුළුවන් අර යනවා කියලා ගමනක්. හැබැයි බොහොම සුළු දුරක් ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. ආයෙ ගැන සැකයක් නෑ. කොච්චර දුර ගියත් ඒ ගමන පූර්ණ නම් කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගමනාන්තයට පෙර ඇදගෙන වැටෙනවාමයි. මොකද තනි කකුලෙන් ගමනක් යන්න බෑ. ඒකේ කකුල් දෙකක් තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ බොජ්ජංග 6 තියෙන්නේ කාල දෙකකදී වඩන්න මිසක් එක දිගට වඩන්න නෙවෙයි. අර වැඩෙනකොට ඒක සුදුසු පරිද්දෙන් වැඩෙනවා. ඒක අපි අමුතුවෙන් ආයෙ කරන්න දෙයක් නැහැ. මේ බොජ්ජංග වැඩෙනකොට ඒවා සුදුසු පරිද්දෙන් සුදුසු ආකාරයෙන් වැඩෙන නිසා ඒක න අපිට හිතන්න දෙයක් නැහැ. හැබැයි වඩනවා නම් අපි මේක අවබෝධින් කරන්න ඕන. නැත්තම් අමාරු වැටෙනවා. අන්න බුදු පියාණන් වහන්සේ කාල දෙක පෙන්නනවා. මෙන්න කාල දෙක. හොඳට අහගන්න. හොඳින් අහගන්න. නිවන් මාර්ග වඩන පින්වතුන් සියලු දෙනා. කොහොමද මේ කාල දෙක පැනවන්නේ? මෙහෙමයි. මේ සිතේ තියෙන ස්වභාව දෙකක්. සංකිට්ඨ චිත්තය සහ වික්කිට්ඨ චිත්තය කියලා. ඒ කියන්නේ එක වෙලාවකට මේ සිත කුසීත වෙලා, හැකිලිලා, ඇකිලිලා තියෙනවා. ඒ කියන්නේ කම්මැලි කමින්, උදාසීන කමින්, අලස කමින් හැකිලිච්ච වෙලාවක් තියෙනවා. වෙහෙසටපත් වෙලා මේ සිත. අන්නේ හිතට කියනවා සංකිට්ඨ චිත්තය. ඊළඟට තියෙනවා මේ හිත ප්‍රබෝධයටපත් වෙලා, පාමොජ්ජයටපත් වෙලා විසිරීලා ගිය අවස්ථාව. බොහොම උද්දාමයෙන් පවතින අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා වික්කිට්ඨ චිත්තය. එහෙනම් ඔබටම දකින්න පුළුවන් ඔබේ සිත තුළින් මේ ස්වභාව දෙක එක වෙලාවකට හිත ඇකිලිලා සංකිට්ඨ වෙලා, කම්මැලි වෙලා, අලස වෙලා ඉන්නවා. තව වෙලාවකට හිත උද්දාමයටපත් වෙලා, ප්‍රබෝධයටපත් වෙලා විසිරීලා යන ස්වභාවයෙන් යුක්තව පවතිනවා. මෙන්න මේ කාල දෙක. මේ කාල දෙකේදී අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහාන මේන් සංකිට්ඨ චිත්තය. ඒ කියන්නේ මේ හිත ඇකිලිච්ච වෙලාවට, මේ සිත හැකිලිලා පවතින වෙලාවට මහාන ධම්මවිචය, විරිය, ප්‍රීති යන සම්බොජ්ජංග වැඩිවීමට කාලයයි. පස්සද්ධි, සමාධි, උපේක්ෂා බොජ්ජංග වැඩිවීමට අකාලයයි. ඒ කියන්නේ ඒ වෙලාවේදී වඩන්න ඕන ධම්මවිචය, විරිය, ප්‍රීති කියන බොජ්ජංග තුන විතරයි. පස්සද්ධි සමාධි උපේක්ෂා වඩන්න ගියොත් සංකිට්ඨ චිත්තය තුළ ඉඳලා එයා වැඩි දවසක් වැඩි කරගන්නේ නැහැ. තනි කකුලෙන් ගිහිල්ලා ගමන ඇදගෙන වැටෙනවා වගේ වැඩක්. නැත්නම් නුසුදුසු අවස්ථාවේදී නුසුදුසු කකුල තියලා කකුල පය පැකිලිලා ඇදගෙන වැටෙනවා. ඒ නිසා අන්න බුදු පියාණන් මේ අපේ ධර්මයක් එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය. එහෙමනම් එයා මොකද කරන්න ඕන? අන්නර සංකිට්ඨ චිත්තය එහෙම නැත්නම් හැකිලිච්ච සිත හැකිලිලා තියෙන අවස්ථාවවලදී අවබෝධයෙන් යුක්තව ධර්ම විමර්ශනය කරන්න ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න ඕන. බණ අහන්න ඕන. ඊළඟට අර වීරිය වඩන්න ඕන, ප්‍රීතිය වඩන්න ඕන. මෙන්න මේ දේවල් කරන්න ඕන. මෙන්න මේ බොජ්ජංග තුන වඩන්න ඕන අර සංකිට්ඨ චිත්තේ ඉඳගෙන. එතකොට මොකද වෙන්නේ? එතනින් එහාට ඊතුරු බොජ්ජංග තුන වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ධම්මවිචේ, විරිය, ප්‍රීතිය වැඩුවාම සංකිට්ඨ චිත්තේ ඉඳලා හිත නැවත අන්න ක්‍රමානුකූලව පාමොජ්ජයට ඇවිල්ලා ප්‍රීතියටපත් වෙලා ක්‍රමානුකූල ඊතුරු බොජ්ජංග තුනත් වැඩිලා අන්න බොජ්ජංග 7 වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් සංකිට්ඨ චිත්තේදී වඩන්න ඕන නැවතත් සිහි කරලා දෙනවා. ඒ කියන්නේ හිත හැකිලිච්ච වෙලාවේදී, කුසීත වෙච්ච වෙලාවේදී, අලස වෙච්ච වෙලාවේදී වඩන්න ඕන ධම්මවිචේ, විරිය, ප්‍රීතිය කියන බොජ්ජංග තුන. මේ දේශනාවට සවන් දෙන අපේ උපාසක තුමියක් ඉන්න මම දන්නවා මේ වෙලාවේ අය මේකට සවන් දෙනවා ඇති කියලා. අපේ මේ කොළඹ පැත්තේ ගුරුවරියක්. එතුමිය එක අවස්ථාවක කිව්වා මේ හොඳට ධර්මාබෝධයෙන් යුක්තව නිවන් මඟ වඩන අපේ උපාසිකාවක්
අය පැහැදිලි අය කිව්වා මට දැන් එපා වෙලා තියෙන්නේ ඔක්කොම මම කොච්චර හොඳට මේ දේවල් කරන් ආවද හොඳට මම මේ ධ්‍යාන සමාපත්තිත් වඩන්න උත්සාහ ගත්තා යම් දුරකට වැඩුණා ඊට පස්සේ බුද්ධ වන්දනාව ආදී හොඳට කරගෙන ආව බණ ඇහුවා හොඳට මේ නිවන් මඟ වඩපු කෙනෙක් මට දැන් හාමුදුරනේ සේරම එපා වෙලා තියෙන්නේ මට ඒ දේවල් ගැන හිතන කොටත් එපා වෙනවා කිව්වා මොකද්ද මට මේ හැදිලා තියෙන පිස්සුවක්වත් හැදෙන්නේ නේද මට එහෙම නැත්නම් මම මාර්ගේ වරදවගෙනද මම ආරූපවාදයක්වත් කරගෙනද මොකක් හරි මට මේ නැස්පැත්තියක් වෙන්න යනවාද කියලා බෙහෙවින් බියටපත් වෙලා තිබුණා ඊට පස්සේ ක්‍රමානුකූලව ප්‍රශ්නේ निराකරණය කරනකොට අන්න පේන්න ගත්ත හේතුව මොකක්ද? ඇයි ගුරුවරියා? ඇයි උදේ පාන්දර නැගිටින්නේ? උදේ පාන්දර නැගිටලා දරුවන්ටත් ආහාර පිහලා තියලා මහත්තයාටත් ආහාර පිහලා තියලා ඔක්කොටම ආහාරත් පිහලා තියලා ගෙදර වැඩපලත් කරලා ඉස්කෝලේට ගිහිල්ලා පැය ගාණක් ළමයින්ට කෑ ගහලා ආයි ටියුෂන් පන්තිව මේ ඔක්කොම ඉවර කරලා දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සමාර කරලා ඔක්කොම කරලා ඇවිල්ලා නැවත ගෙදර ඇවිල්ලා ගෙදර දොරේ වැඩපලත් කරලා ආහාරත් පිහලා හවස් ජාම ඉඳ ගන්නවා සංකීර්ත චිත්තයකින් භාවනා කරන් ධානය වඩ ඒ කිව්වේ සංකීර්ත චිත්තයෙන් ඉඳගත්ත පස්සද්ධි සමාධි උපේක්ෂා වඩ අන්න අකාලී ඉඳගත්තේ ඒ කාලය නෙමෙයි ඒ බොජ්ජංගයන්ට ඒක කාලය නෙමෙයි ඒක අකාලී ඒ වෙලාවේ වඩන්න ඕන ධම්ම විචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග තුන. එතකොට එපා වෙන්නේ. එතකොට මග වැහෙන්නේ අවහිර වෙන්නේ. එහෙනම් අය නුසුදුසු වෙලාවේ නුසුදුසු ආකාරයෙන් නුසුදුසු බොජ්ජංග වඩන්න ගිහිල්ලා ටික කාලයක් යනකොට මොකද වුනේ? ඇයට සියල්ල එපා වුණයි. හිත වෙහෙසටපත් වෙච්ච සිත තවදුරටත් වෙහෙසනකොට උපරිමාකාරයෙන් හිත කුසීත භාවයටපත් වෙලා නැවත නිවන මෙනෙහි කරන්නවත් දෙන්නේ නැති මට්ටමකටම පහළ දානවා. ගිලෙනවා එතනම. ඊට පස්සේ මොකද වෙන්නේ? බණ අහන්න උවමනාව තුනත් අහන්න හිතෙන්නේ නැහැ. බුද්ධ වන්දනාව කරන්න උවමනාව තිබුණත් ප්‍රඥාවෙන් කිව්වත් කරපන් කියලා බෑ. ආයි සමාධියක් වඩන්න ඕන කියලා කොච්චර හිතුණත් ඒකට අවස්ථාවක් දෙන්නේ නැහැ. සිත. දෙන්නේ නැහැ. පුළුවන් නම් ඉතින් පුළුවන් සමතෙක් කරලා බලන්න. මේ කියන විදිහට බුද්ධ වචනේට පිටින් ගිහිල්ලා බලන්න. එතකොට සමණ්ඩම් බලා ගන්න පුළුවන්. හොඳයි ඉතින් පරිශ්‍රණය කරමින් යන එක හොඳයි. මොකද අත්දැකීම් තුලින් තමයි අවබෝධය ලැබෙන්නේ. ඒ නිසා ওই විදිහට වැඩ වරද්ද ගත්තාම අන්න ආයෙන අවබෝධයක් ජීවිතේට වර්ධින්නේ නැති. අර ගින්දරට අත දාන්න එපා කියලා කොච්චර කිව්වත් පොඩි ළමයාට ඌ අහන්නේ කොයි වෙලාව හරි ගින්දරට අත දානවා. අත දාලා පුච්ච ගත දවසට ආයෙ අත දාන්නේ නැහැ කවදා කවුරුත් කියන්න ඕනේ. ඒ වගේ ඉතින් මං කියන්නේ වරදිනවා කියන එක හොඳයි කියලා නෙමෙයි. හැබැයි එහෙම වැරදුනොත් ආයෙ අමතක වෙන්නේ නැහැ. දැන් ඒ උපාසකම මෙතන මේ ධර්ම සාකච්ඡාවට සවන් දෙන්න ඇති අනිවාර්යෙන්. ඉතින් ඊට පස්සේ මොකද උනේ? ඇයට එපා වුණ සියල්ල. එහෙනම් වෙන කිසිම ප්‍රශ්නයක් එතන තිබුණේ නැහැ. මොකද නුසුදුසු වෙලාවෙදී වැඩේ කරන්න ගිය එක විතරයි එතන තිබිච්ච ප්‍රශ්නේ. එහෙනම් ඇයි දැනන් හිටියේ නැහැ එතනදි වඩන්න ඕනේ බොජ්ජංග තුන නෙවෙයි කියලා. මොකද පස්සද්ධි සමාධි උපේක්ෂා වඩන්න නම් ඊට කලින් වැඩිලා තියෙන්න ඕන අනිත් බොජ්ජංග තුන. ඉතින් ඒක නිසා අපිට ඕන විදිහට මේ බොජ්ජංග වඩන්න බෑ. හිත පවතින ස්වභාවය තේරුම් ගන්න ඕනේ ඒකට මේ මොහොතේ. අන්න ඒක වැඩෙනවා මොන අනුපස්සනාවෙන්ද? චිත්තානුපස්සනාවෙන්. අන්න දැක්කද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකට එකක් බද්ධ වෙලා වැඩෙන්නේ. ඒ වෙලාවේ පවතින සිත කුමක්ද කියලා දැනගන්න නම් චිත්තානුපස්සනාව වැඩෙන්න ඕන. එතකොට එයා දකින්නේ එහෙනම් මේ වෙලාවේ පවතින සංකීර්ත චිත්තයක්, මේ වෙලාවේ පවතින විකීර්ත චිත්තයක් යන ආදි වශයෙන්. එhmenan අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංකීර්ත චිත්තයේ සිට වඩන්න ඕන ධම්මවිචේ විරිය ප්‍රීති මම මේ නැවත නැවත කියන්නේ ධාරණීය වෙන්න. නැත්තම් මේක නිකන් අර අහන්නම් වාලේ වණක් වුණොත් එහෙම අපරාධි මේ අප සියලුම දෙනාගේ මහන්සිය. ඒ නිසා මේ ධර්මය ඔබට පෙන්වලා දෙන්නේ හුදෙක්ම මේ සංසාර දුකෙන් එතර වෙන්න. මේ භයානක घोर කටුක සංසාර දුක අවසන් කරන්න. තථාගතයන් වහන්සේගේ නාමයෙන් සිද්ධ කරන කාර්යයක් ධර්ම දානය. එතකොට පින්වතුනි එහෙනම් අන්න ඔබට දැන් පැහැදිලි සංකීර්ත චිත්තය කියන්නේ මේ හැකිලිච්ච අලස වෙච්ච චිත්තය. දැන් අර අපේ උපාසකම්මා දවස පුරාම මහන්සි වෙලා වැඩ කරලා ඉස්කෝලේට ගිහලා උගන්වලා හවස ගෙදර එන්නේ. ඒ සංකීර්ත චිත්තයෙන් හැකිල්ලා තියෙන්නේ. ඔබටම දකින්න පුළුවන් ඒ වෙලාවට නිකන් අලසකමක් තියෙන පොඩි විවේකයක් ගන්න හිතෙන්නේ. එහෙනම් විවේකයෙන් ඉඳගෙන බණහන්.
ධර්ම සාකච්ඡා කරන්න. තමන් අකුසලයෙන් මිදිලා කුසලයේ හැසිරෙන ආකාරය සිහි කරන්න. එතකොට අන්න ධම්මවිචේ විරිය ප්‍රීති කියන බොජ්ජංග වැඩෙන්න ගන්න. එහෙනම් ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග වඩන්න ඕන කොයි වෙලාවේද? වික්කිච්ඡ චිත්තය. අර පාමොජ්ජයටපත් වෙච්ච යම්කිසි ප්‍රබෝධයකින් යුක්ත උද්දාමයටපත් වෙච්ච සිතක් තියෙනවා. දැන් අපි නිකන් බැලුවොත් එහෙම උදෑසන කාලේදී එහෙම අන්න එහෙම සිතක් තියෙනවා. එහෙම හරියටම කියන්න බෑ. මොකද කෙනෙක් රෑ එළි වෙනකන් මුරකාර රැකියාව කරන කෙනෙක් වුණොත් ඔහුට උදෑසන ඔය වගේ සිතක් තියෙන වෙන්න බෑනේ. ඒ නිසා මේක අන්තයකට බැහැ ගන්න එපා. සාමාන්‍යයෙන් මම මේ කියන්නේ. එදිනෙදා සාමාන්‍ය චර්යාව තුළ යනවා නම් අපිට සාමාන්‍යයෙන් උදෑසන කාලේදී හොඳ රාත්‍රී සැපවත් නිින්දකට පස්සේ උදෑසන අවදි වෙනකොට එතන තියෙන ප්‍රබෝධාත්මක සිතක්. අන්න වික්කිත චිත්තයක් ඒක. මෙන්න මේ චිත්තේ ඉඳගෙන අර මේ චිත්තේ ඉඳගෙන ධම්මවිචේ විරිය ප්‍රීතිය කියන බොජ්ජංග නොවැඩිය යුතුයි. මොකද ඒක කරන්න බෑ. ඒ හිතේ තියෙන උද්දාම ගතිය වැඩි නිසා අරමුණු පස්සේ ලුහු බඳින ස්වභාවය වැඩි. ඒ නිසා බණ ඇහුවත් ඒ වෙලාවේ හරියට ඇහෙන්නේ නැහැ. ධාරණය වෙන්නේ නැහැ. සමහරට ඒ වෙලාවේ උද්දාම ගතිය පාලනය කරගන්න බැරුණොත් අකුසලයටත් හිත නැමිලා යනවා. ඒ වගේම තමයි තව ඒ උද්දාම වෙච්ච සිත නැත්නම් විසිරීලා යන සිත තව උද්දච්චයටත්පත් වෙන්න පුළුවන්. විසිරීලාම යන්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවේදී අන්නේ සිත මෙල්ල කරන්න ඕන කොහොමද? අන්නේ වෙලාවේදී ගන්න පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුන වඩන්න. ඒ වෙලාවේදී අන්න පස්සද්ධිය සමාධි උපේක්ෂා වඩන්න අන්න සුදුසු කර්මස්ථානයක් අරගෙන අර මං කිව්වේ කර්මස්ථාන කියන වචනම නෙමෙයි යම් කිසි අදහසක් අරගෙන මෙනෙහි කරා. කැමති ඉරියව්වකින්. ඉතින් Tamanට හිතෙනවා නම් මට මේක ඉඳගෙන මෙහෙම බිම වාඩි වෙලා හරි කොයි විදියෙන් හරි හොඳට ඉඳගෙන කරාම මේක හොඳට වැඩෙනවා කියලා ඒ ඉරියව්ව වඩන්න. ප්‍රශ්නයක් නෑ. සතපීලා හරි ඇවිදිමින් හරි ඉඳගෙන හරි හිටගෙන හරි කැමති ඉරියව්වකින් වෙන්න ඕන එකම දෙයයි. එහෙනම් අන්නේ වෙලාවට බුද්ධානුසති ධම්මානුසති සංඝානුසති ත්‍යාගානුසති සීලානුසති ත්‍යාගානුසති දේවතානුසති ආදී අනුසතියක් එහෙම නැත්නම් මෙත්තානුසති අසුභානුසති මරණානුසති ආදී අනුසති දතානුපස්සනා දයතානුපස්සනා ඉතින් මේ වගේ අනුසති එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් ගත්තොත් එහෙම අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා යන ආදී වශයෙන් කොමන හෝ නිමිත්තක් ගන්න ඉදිරියේදී සමත පූර්වාංගම විදර්ශනාවත් විදර්ශනා පූර්වාංගම සමතයත් සමත පූර්වාංගම මේ විදර්ශනා සහ සමත යුගනද්ද වැඩෙන ආකාරයක් ඊට පස්සේ ඒ තුනටම පරිබාහිර වෙච්ච ක්‍රමයකින් අර විදර්ශනා ආදී උපක්ලේශයන්ගෙන් හිත මුදවගෙන අන්‍යතර සමාධි නිමිත්තකින් හිත නිවනට පත් කරන ආකාරයත් යන ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ සිව් මඟ ගැන පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිද්ධ කරමු. දැනට ඒ ගැන අපි කතා නොකරමු. මොකද මේ මාතෘකා මෙහෙම කිව්වට මේවා පොඩිපටු මාතෘකා නෙවෙයි මේ පැය ගණන් මාස ගණන් විග්‍රහ කරන්න පුළුවන් ධර්ම කාරණානේ. ඒ නිසා මේවා මේ එක දහම් සාකච්ඡාවක් ඇතුලේ ප්‍රශ්න ගොඩක් ගන්නවා කියන එක තේරුමක් නැති වැඩක්. එහෙම වුණාම වෙන වැඩේ තමයි එකක් ගැනවත් හරියාකාරව දැනගන්න හම්බ වෙන්නේ. ඒ නිසා තමයි කාලේ අරගෙන මේ මාතෘකාව ගැන මේ දීර්ඝ විස්තරයක් කරන්නේ. නැත්තම් මෙහෙම කෙටියෙන් කිව්වට වැඩක් නැහැ මේක. එහෙමනම් අන්න වික්කිත චිත්තේ හටගත්ත වෙලාවේදී ඔබ මොකද කරන්න ඕන? පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග වඩන්න. ඒකට අර විදර්ශනා හෝ සමත හෝ විදර්ශනා හෝ කර්මස්ථානයක් අදහසක් අරගෙන නුවණින් මෙනෙහි කරමින් වඩන්න ඕන. දැන් මොකද්ද වෙන්නේ? ඒ බොජ්ජංග තුන වැඩෙනකොට ඒ බොජ්ජංග තුන තනිවෙනේ වැඩෙන්නේ. ඊට ප්‍රත්‍ය වේලා ඉතුරු බොජ්ජංග තුනත් ඒකම වැඩෙන්න පටන් ගන්නවා. තුන නෙවෙයි ඇත්තටම හතරක් තියෙනවා එතන. සතිය හැමතිස්සෙම මුල් වෙනවනේ. ඒ නිසා 아무තෙන් ආයෙ ගැන කියන්න දෙයක් නැහැ. එතකොට අර ඒ වික්කිත චිත්තයට අදාළව අපි වඩනවා පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුන. දැන් මොකද වෙන්නේ? මේ බොජ්ජංග තුන වඩනකොට අර හිතේ තිබිච්ච අන්න අර විසිරිච්ච ගතිය පහ වෙලා ගිහලා සමාධිය පිහිටනවා. දැන් මොකද වෙන්නේ? සමාධිය පිහිටනකොට ඒ සිතේ ඉතුරු බොජ්ජංග හතරක් පූර්ණ වෙනවා. එතකොට අන්න හතම පවතිනවා. එහෙනම් හැමතිස්සෙම අපි දකින්න ඕන අර වික්කිත චිත්තේ සහ සංකිත චිත්තය තුල ඉඳගෙන ඒ අදාළ බොජ්ජංග තුන වඩනකොට ඉතුරු බොජ්ජංග තුනත් එක්කම වැඩෙන බව. දැන් අර සංකිත චිත්තේ ඉඳගෙන මෙන්න මේ අත්දැකීම ලබන්න පුළුවන් ඔබට. දැන් උදාහරණයක් දැන් මාර ඉස්සෙල්ලා කිව්වේ දැන් සංකිත චිත්තය කියන්නේ හිත ඇකිලිච්ච වෙලාව. මේ හිත ඇකිලිච්ච වෙලාවේ කෙනෙක් අර ධම්මවිචය විරිය ප්‍රීතිය කියන බොජ්ජංග තුන වඩනවා දැන්.
බණ අහනවා, කල්‍යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරනවා. දැන් මොකද වෙන්නේ? ධර්ම විමර්ශනය වැඩුණා. ඒක මොකද වෙන්නේ? දැන් ඔහුගේ වීරිය වැඩෙන්න ගත්තා. කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබිච්ච අවවාද අනුශාසන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම ප්‍රීතිය වැඩෙන්න ගත්තා. දැන් මොකද උනේ? සංකිට්ඨ චිත්තය, හැකිලිච්ච චිත්තය දැන් දිගහැරලා සමාධිමත් වෙනවා. සංකිට්ඨ චිත්තය දැන් දිගහැරෙනවා. අර ඇකිලිච්ච ස්වභාවයෙන්, අලස ගතියෙන් හිත මිදෙනවා. මිදිලා මොකද වෙන්නේ? අර සමාධිමත් ස්වභාවයට එනවා. දැන් ඔබට කැමති නම් එතනින් එහාට ධානයක් වඩන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඇකිලිච්ච සිත දිග්ගැහෙනකොටම පාමොජ්ජය ප්‍රීතිය වැඩිලා එතනින් එහාට ඉතුරු බොජ්ජංග තුනක් වැඩින්න ගන්න. මේ විදිහට හැමතිස්සෙම දකින්න ඕන ඒ අදාළ කාලයේදී අදාළ බොජ්ජංග තුන වැඩුවොත් එයින් ප්‍රත්‍ය වෙලා ඉතුරු බොජ්ජංග තුනක් හරියට වැඩුවොත් වැඩෙන්න පටන් ගන්නවා. මං කිව්වා අර සංකීර්ත චිත්තේ ඉන්න කෙනෙක්ට උනත් දැන් මේ සංකීර්ත චිත්තේ ඉන්න නිසා තමයි මේ වෙලාවේදී අර ධානය නිමිත්තක් මෙනෙහි කරගෙන එහෙම වඩන්න බැරි. ඇකිලිලා තියෙන හිත. හැබැයි ධම්මවිචය විරිය ප්‍රීතිය කියන බොජ්ජංග තුන වැඩුවොත් හරියට දැන් මොකද වෙන්නේ? ඒ විසිරිච්ච ඒ ඇකිලිච්ච සිත දැන් අර පාමොජ්ජයට පත් වෙන හිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර අලස ගතිය, කුසීත ගතිය හිතින් පහ වෙලා යනවා. තීන මිද්දේ පහ වෙනවා. දැන් මොකද වෙන්නේ? සමාධිමත් වෙනවා හිත. දැන් ඉතින් එතන ඉඳලා ඉතුරු බොජ්ජංග තුන වැඩිනවා. මේ විදිහට අවබෝධයෙන් දැනගෙන වැඩුවොත් නියමානුකූල ගමනක් යන්න පුළුවන්. තමන්ට උවමනා විදිහට හිතුමතේ වැඩ කරොත් අධ්‍යයනයකින් තොරව ඒ ගවේෂණයකින් තොරව ධර්මය පිළිබඳ විමර්ශනයකින් විමර්ශන අවබෝධයකින් අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති පිරිසිදු දැන ගැනීමකින් උසස් අවබෝධයකින් තොරව අමාරු වැටෙනවා ආයෙ හොයන්න දෙයක් නැහැ කියන්නේ. මොකද මේ තුච්ච නින්දිත සිතත් එක්ක ගනුදෙනුවක් මේ තියෙන්නේ. සිතත් එක්ක ගනුදෙනු කරන එක මෙච්චර ලේසි වැඩක් නම් බුදු පියාණන් වහන්සේ මේ ආකාර සුවාසු දහසක් ධර්මස්කන්ධය මොකටද දේශනා කරන්නේ? ඔබට බලන්න අභිධර්මයේ කොච්චර ගැඹුරුද? අභිධර්මයේ කොච්චර ගැඹුරුද බලන්න. ඇයි ආකාර ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ? මේ තුච්ච නින්දිත සිත දමනය කිරීම මේ තරම්ම දුෂ්කර කාර්යයක්, ලේසි වැඩක් නෙමෙයි. ප්‍රඥාවෙන් කළ යුත්තක් මේක. ඔබ මේ ලෝකේ ඉන්න දක්ෂම සතුරාත් එක්ක නම් සටන් කරන්නේ. ඔබ හැම තිස්සෙම ඥාන සම්ප්‍රයුක්තවම කටයුතු කරන්න ඕන. හැම තිස්සෙම නුවණම මෙහෙවන්න ඕන. පොඩ්ඩක් එහා මෙහා වුණොත් සතුරා පහර දෙනවා. එහෙනම් මතක තියාගන්න ප්‍රඥාව අග්‍ර කරගෙන වැඩෙන ශාසනයක් මේ. වැඩෙන නිවන් මඟ මේ. එහෙනම් ඔන්න ඔය කිව්ව විදිහට යමෙක් කටයුතු කළොත් දැන් ඔබට මම බොජ්ජංග ගැනත් පැහැදිලි කළා. බොජ්ජංග වැඩෙන ආකාරයත් පැහැදිලි කළා. බොජ්ජංග වඩන ආකාරයත් පැහැදිලි කළා. එක දවසකුත් මෙහෙම පැය ගාණක් බණ කියලා බොජ්ජංග වැඩෙන ආකාරය ගැන ඉන්න පිරිසකින් මම ප්‍රශ්නයක් ඇහුවා. බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නේ කොයි අවස්ථාවේ සිටද කියලා. වඩන එක නෙමෙයි මම මෙහානේ වැඩෙන්නේ. බොජ්ජංග වැඩෙන්නේ කොයි අවස්ථාවේ සිටද බුදු පියාණන් වහන්සේගේ ගැන්වීමට අනුව. දැන් මම මේ ප්‍රශ්නේ අදත් මේ ඉන්න පිරිසකින් අහනවා. මෙතන ඉන්න පිරිසකුත් ඉන්නවා, එතරත් ඉන්නවා පිරිසක්. මම සියලුම දෙනාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. කවුරුන් හෝ උත්තරයක් දෙන්න. බොජ්ජංග වැඩෙන්නේ කොයි අවස්ථාවේ සිටද? දැන් අහන් හිටියනම් කියන්න උත්තරේ. කවුරුන් හෝ කමන්නේ. මෙහෙම නැත්නම් ඔබ අහන් ඉඳලා නැහැ, ධාරණය වෙලා නැහැ කොච්චර කිව්වා. කියන්න බලන්න. බොජ්ජංග වැඩෙන්නේ කොයි අවස්ථාවේ සිටද? කොතැන සිටද? කුමකින් ප්‍රත්‍ය වෙලාද? ඔන්න සුද්ධ සිංහලෙන් මැහුවොත්. බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නේ කුමකින් ප්‍රත්‍ය වෙලාද? කියන්න බලන්න. අවසර අපේ හැමදෙරණේ. ඔව්. මට කවුරුහරි උත්තරයක් දෙනවද? මම කියලා ඉන්නම්. හොඳයි ඔබතුමා උත්තරේ දෙන්න. මට දැනෙන විදිහට ඒක ඉතින් සතියෙන් ප්‍රත්‍ය වෙලානේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වෙච්ච වෙලාවෙ ඉඳන්. සතියෙන් ප්‍රත්‍ය වෙලා නෙවෙයි. හරි. කවුද? සති බොජ්ජංගයත් බොජ්ජංග වලට ඇතුළත්. මං අහන්නේ සප්ත බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නේ කුමකින් ප්‍රත්‍ය වෙලාද? කොතනින්ද ආරම්භෙන්නේ? පටන් ගන්නකොට උත්තරේ දුන්නා නේද? මම කියපු උත්තරේ. කියපු දේ ධාරණය වුණාද? නැවත නැවත අහන්න ඕන. හොඳයි මේක පටිගත වෙන එක. නැත්තම් විනාශයක් වෙන්නේ. අවසරයි හාමුදුරනේ, දුක්ඛාර සත්‍ය අවබෝධ වුණාට පස්සේ
එතනින් පස්සේ තමයි එතන ඒක වැඩෙන්න ගන්න ඒක හරියට අවබෝධ වුණාට පස්සේ ඉඳලා. අවබෝධ වුණාට පස්සේ ඉඳලා වැඩෙනවා නම් විශාකා සිටු දේවියටත් වැඩෙන්න එපා. කොතන ඉඳලාද වැඩෙන්නේ? ඒ බමුණ අහනවනේ ස්වාමීනි සප්ත බොජ්ජංග වැඩෙන්නේ කෙසේද? කොතනින්ද ආරම්භ වෙන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ මොකක්ද ඒ උත්තරේ? මම ලස්සනට පැහැදිලි කළා නේද ඒක? පුළුවන් තරම් හොඳට. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මගේ මොකක් හරි දෝෂයක් වුණා නම් ඔන්න ඒක ඔබට කියන්න පුළුවන් හාමුදුරුවෝ ඒක හරියට පැහැදිලි කරේ නෑනේ කියලා. සහ සුද්ධෙන් කිව්වා. මොකද්ද? ආයෙ අහලා බලන්න පුරුදු කියලා. ඔය බණ රෙකෝඩ් කරපු නිසා ආයෙ අහලා බලන්න පුළුවන්. කවුද උත්තරයක් දෙන්න හැදුවා කියන්න බලන්න. දිනුක් මහත්මයා ඔබට පුළුවන්. ඔව් කියන්නේ අපේ හාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දවසේ ඉඳලා තමයි මේක වැඩෙන්න පටන් ගන්නෙ. කියන්නේ කල්යාණ මිත්‍රෙක් හම්බෙලා මේ දහම කනවැකිලා මේ දේ දැනගත්තට පස්සේ එතන ඉඳලා තමයි මම හිතන්නේ අවිද්‍යාව දුර වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේකත් වැඩෙන්න ගන්නෙ අපේ හාමුදුරුවෝ. හරි. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වූ පමණින් ඒ කියන්නේ සත්‍ය ඥාන තුලින්ම මේක වැඩෙනවා නම් එහෙනම් සෝවාන් වෙච්ච සියලුම දෙනා නිවන් මඟ වැඩලා අවසානයක් වෙන්න ඕන. එසේ නොවෙන්නේ ඇයි? ඉතින් සති සම්බොජ්ජංගය සෝවාන් වුණු පමණින් සියලුම දෙනාගේ සප්තබොජ්ජංග වැඩෙනවද? නැහැ. එතනින් සති සම්බොජ්ජංගය කියන්නේ එතනින් එහාට ඒ දැන් මං අහන්නේ ප්‍රශ්නේ. බොජ්ජංග වැඩෙන්න ගන්නේ කොතනින්ද? කුමක් ප්‍රත්‍ය වේලාද කියලා ඇහුවේ. තමන් තීරණයක් ගත්ත දවසේ ඉඳලා නිවන් දකින්න ඕනේ කියලා. නෑ. මගේ නෝනා කියන ආම්දුරනේ සකදාගාමි මාර්ගයට අවතීර්ණ වුණාම කියලා. ඒ ඇවිල්ලා ඒක වැරද්දක් නෑ ඒ උත්තරේ. නමුත් එතන නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ දැන් මං ඉස්සෙල්ලත් කිව්වා දැන් පැහැදිලිව කිව්වා දැන් ඔබට මං ඒක ටික පැහැදිලි කරලා දුන්නාම ඇත්තනේ නම් ආමුදුර ඒක කිව්වා නේද කියලා සිහි වෙයි. මම ඔබට පෙන්නලා දෙන්නේ සියලුම දෙනා තුල තියෙන පොදු දුර්වලකම්. සියලුම දෙනා තුල තියෙන පොදු දුර්වලකම්. ඒ කියන්නේ හරියට අහන් ඉන්නවා වගේ පෙවුනට ඔබ ඇත්තටම අහන් ඉඳලා නැහැ. ඒ කියන්නේ මම කියන්නේ සියල්ල අහන් හිටියේ නැහැ කියන එක නෙමෙයි. අවශ්‍යම තීරණාත්මක තැන් අහගත්තේ නැත්නම් ඉතින් එතනින් එහාට කොච්චර කිව්වත් ඒක අවබෝධ වෙන්නේ. කොතනින්ද වැඩෙන්න ගන්නේ? කුමක් ප්‍රත්‍යෙන්ද වැඩෙන්න ගන්නේ? මම පැහැදිලිව කිව්වා. කැමති අයට අන්මියුට් කරලා මේ ඔයගලන්ට අන්මියුට් කරලා ෆැසිලිටි එක දීලා තියෙනවා. අන්මියුට් කරලා ඔව් ඕන කෙනෙක් මෙතනින් කෙනෙක් කියන්න බලන්න. භාවිතා බහුලී කතා. බොජ්ජංග මැද මං අහන්නේ සති බොජ්ජංගේ වැඩෙන්න ගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? කල්යාණ මිත්‍රයාගෙන් මේ ධර්මයේ ඇසීමට පටන් ගත්ත වෙලාවෙ ඉඳලා. ඒක භාවිතා බහුලී කතා කරනවා. ස්වාමීන් වහන්සේ කුසල් සිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා. මෙන්න බමුණ මෙන්න මෙතන ඉඳලායි වැඩෙන්නේ කියලා ධර්ම. මේක භාවිතා කරන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කිරීම. භාවිතා කරන්න. කොහෙද ඉඳලාද? කොතන ඉඳලාද වැඩෙන්නේ? කුසල් සිත් වඩන්න පටන් ධර්මයේ මෙනෙහි කිරීම. අන්න උත්තරේ දුන කවුද මේ මහත්මයා? රුවන්. රුවන් මහත්මයා. ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න පටන් ගත්තට පස්සේ බෝධ්‍යංග වැඩෙන්න ගන්න. ධර්මයේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කිරීමෙන් සත්බෝධ්‍යංග වැඩෙන්න ගන්න. නැතුව ධර්මාභෝධයේ ලද පමණින් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වූ පමණින් ඒ ධර්මය භාවිතාය බහුලීකතාය කියලා කිව්වේ අර යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඉන්න කෙනාට. එහෙම නැති කෙනා ඒ ධර්මාභෝධි සත්‍ය ඥාන ලැබුවා. කාමයේ දුකයි කියලා අවබෝධ වුණා. හැබැයි න්‍යාය තමන්ගේ ජීවිතේ භාවිත කරන්නේ නැහැ. දැන් විසාකා සිටු දේවිය. මම කියන්නේ අය සම්පූර්ණයෙන් භාවිත කළේ නැහැ කියන එක නෙවෙයි. අර සංයෝජන සිඳලා කියන නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා යන සංයෝජන සිඳලා කියන නිසා ඒ දස කුසලින් වෙන් වෙලා උතුම් වූ නියත වූ නිවන් මාර්ගට පැමිණියා. හැබැයි එතනින් එහාට අය කාමයේ දුරු කරගන්න උත්සාහ ගත්තේ නැහැ. අවුරුදු 6දී සෝවාන් වෙලා අවුරුදු 16දී කසාද බැඳලා දරුමල්ලෝ 14 දිනක් සහිත මවක් වුණා. මොනපුරු මිනිපිරියෝ 80 ගාණක් හදාගත්ත. ඔබ මහල ඇති අර පුංචි මිනිපිරියක් මැරිච්ච වෙලාවේ හඬමින් වැළපෙමින් ඇය ශෝක කරපු හැටි. ඉතින් ඒ නිසා අහපු ධර්මය නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරම් මම ඉදත් පැහැදිලි කළානේ. යෝනිසෝ කියන වචනේ තේරුම මුල දැකීම. මුල දැකීම. ඒ කියන්නේ ධර්ම සමුදය වෙන ආකාරය දැකීම. කුමන ප්‍රත්‍යයෙන් කුමන හේතුවකින්ද මේ ධර්ම සමුදය වෙන්නේ? කුමන ප්‍රත්‍යෙන්ද සමුදය වෙන්නේ?
ඒ හේතු ප්‍රත්‍ය දැකීම. එතකොට තමයි පුළුවන් ඉන්නේ හේතු ප්‍රත්‍ය දුරලන්න. හේතු භංග කරන්න. එතකොට එහෙමනම් අන්නේ ධර්මයේ පටිච්ච සමුප්පාදය තුලින් දැකීමට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට තමයි සති සම්බොජ්ජංගේ ඉඳලා ඉතුරු බොජ්ජංග 7 එකට එකක් ප්‍රත්‍ය වෙලා වැඩෙන්න පටන් ගන්නවා. වඩනවා නම් අර කිව්ව විදිහට වඩන්න ඕන. වැඩෙන්න ඉඩ හැරලා ඔබ ඉන්නවා නම් ඔබ දැන් ගෘහ ජීවිතයක් ගෙවන පින්වතුන් හැටියට ඔබට පුළුවන් වැඩෙන්න ඉඩ හැරලා ඉන්න. එතකොට ඔබට කරන්න තියෙන එක දෙයයි. ඒ තමයි අසන ලද උත්තරීතර ධර්මය නිරන්තරයෙන් පටිසමුප්පාද න්‍යාය ධර්මයට අනුකූලව මෙනෙහි කරමින් වාසය කිරීම. කාමේ ආදීනව අනිච්ච ලක්ෂණයට අනුව දකින්න. දුක්ඛ ලක්ෂණයට අනුව දකින්න. අනාත්ම ලක්ෂණයට අනුව දකින්න. එතකොට මොකද වෙන්නේ? ඔබ දැන හිටියත් නොදැන හිටියත් සත්බොජ්ජංග වැඩෙනවා වර්ධනය වෙනවා. ඔබ දැන හිටියත් නොදැන හිටියත් බොජ්ජංග එකෙන් එක පූර්ණ වෙමින් නිවන් මඟ වැඩෙනවා. අර සියලු වැඩ පසකින් තියලා සියලු කාමයන්ගෙන් වෙන් වෙලා සියලු ලෝක වැඩපිළිවෙලෙන් වෙන් වෙලා ඔබ යම් දවසක ඒ කායන අරමුණ නිවන පමණයි පරිනිර්වාණය පමණයි කියන අරමුණින් උතුම් වූ පැවිද්ද හෝ අනගාരിക ගෘහභාවයක අනගාരിക ගිහිභාවයකට ඇවිල්ලා සහ මුලින්ම එකම කාර්යය නිවන් මඟ වැඩිමයි කියන දැනට ආපු දවසට ඔබට බොජ්ජංග වඩන්න පුළුවන්. හැබැයි ඒකට තමයි යන්නර භාවනා කාල කියන එක දැනගන්න ඕන. එතකොට නැත්තම් නුසුදුසු වෙලාවේ නුසුදුසු බොජ්ජංග වඩන්න ගිහිල්ලා ටික කාලයක් යනකොට මේ හිත කුසීත වෙලා මුකුත් කරගන්න බැරි මට්ටමකට එනවා. එහෙම නොවි අර මොහොතේ ගෙලෙන්නේ නැතුව ඕගේ තරණය කරන්න නම් නිසි ආකාරයෙන් පිහිනන්න ඕන. ඉතින් ඒක නිසා ඔන්න ඔය කිව්ව කාරණා ඇතුලේ ඔබට මේ නිවන් මඟ වැඩීම පිළිබඳව යම්කිසි අවබෝධයක් ජනිත වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අන්නේ ධර්මයේ ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට පුළුවන් අද දවසේ අපේ මාතෘකාව වන සප්ත බොජ්ජංග වැඩිම තුලින් අමරණීයත්වයට පත්වීම කියන ඒ උතුම් තත්ත්වයට පත් වෙන්න කවදා හෝ දවසක. ඉතින් මේ කියපු ධම් න්‍යාය ව්‍යාකරණය හොඳින් සිහි තබාගෙන මෙනෙහි කරන්න.